පන්සිල් සමාදන්ගෙන නමස්කාරය කියන්නකෝ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල සමාදානය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා. දයසාදු කියන්නේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපි ටිකක් සාකච්ඡා ස්වරූපයෙන් කතා කරමු. නොතේරෙන පැහැදිලි නොවන තැනක් තියෙනවා නම් අහුවට කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ චතුරාර්ය සත්‍ය නැමැති එකම ධර්මතාවය අවබෝධ නොවීම නිසා අවබෝධ කර නොගැනීම නිසා මේ සත්වයා මීයන් විසින් කපා අවුල් කරන ලද රෙදි වියන්නන්ගේ නූල් කැටියක් වගේ අවුල් කරගෙන ගෙතුණු තන බිස්සක් වගේ ගෙතිලා පැටළුණු පඹ ගාලක් වගේ පටලවාගෙන මේ අපාය සංඛ්‍යාත දුක් සහගත සසර නොඉක්මනවා කියලා පෙන්වනවා. එතකොට මේ චතුරාර්ය සත්‍ය ධර්මය නැමැති එකම ධර්මය අවබෝධ නොවීම නිසායි අපි හැමදෙනාම මේ අනන්ත අපරිමාණ සංසාරයේ මේ අත දුවන්නේ සැරිසරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය පැහැදිලි කරලා දෙන්න, තේරුම් කරලා දෙන්න. ඉතින් මේ ශාසනයේ හැම දෙයකම වටිනාකම තියෙන එතනයි. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණනි අතීතයේදී යම් කිසි කෙනෙක් මේ ශාසනය ඇසුරු කළා නම්, පැවිදි වුණා නම්, ගිහි කෙනෙක් හෝ ඇසුරු කළා නම් ඒ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. අනාගතයේ යම් කිසි කෙනෙක් මේ ශාසනය ඇසුරු කරනවා නම්
පැවිදි වෙනවා නම් ඒ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි. දැන් මේ කාලේ යම් කිසි කෙනෙක් මේ ශාසනය පැවිදි වෙනවා නම් පැවිදි වුණා නම් ඇසුරු කරනවා නම් ඒ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහාමයි කියලා පෙන්වනවා. ඉතින් අපි මේ චතුරාර්ය සත්‍ය ධර්මය ටිකක් තේරුම් ගන්න උත්සාහවත් වෙමු. ඇත්තටම මම මේ පෙන්නන දහම් කරුණු ටික තේරුනොත් සැබවින්ම හැමෝටම ජීවිතයේ ලැබු මනුස්ස ජීවිතයේ Tamanට හිස් නැහැ කියන තැනකටපත් වෙන්න පුළුවන්. මේ දුක් සහගත සසර ගෙවා ගන්න පුළුවන් මට්ටමකට එනවා. මේ ටික අපිට තේරුම් කරගන්න පුළුවන් නම් මම ඒක මට පුළුවන් ආකාරයකට නොයෙක් විදිහට මම පෙන්වන්න උත්සාහවත් වෙනවා. විශේෂම දේ තමයි මොනවා හරි මේ දේශනාවේ වචනයක් ඇහෙනකොට අපි හිතෙන් ඒකට තර්ක විතර්ක කරන්නේ නැතුව හොඳට මේ කාරණාව මේ දේශනාව විවර වෙනකම්ම දේශනාව ඔස්සේම මනස ගේන්න. එක වචනයක් ඇහෙනකොට ඒකට අපි හිතින් හිතාගෙන තර්ක විතර්ක කරනකොට ඒක කොහොමද මේක කොහොමද කියලා සමහරවිට අපේ තර්ක විතර්ක හේදිලා යන්න පුළුවන් වටිනා කාරණා ටිකක් ඊගවට කියවෙයි. ඒ ටික පසුවේ මේ අතහැරේ. ඒ නිසා ධර්මය අවබෝධ කරගන්න තියෙන වාසනා භාගී භවයේ ලක්ෂණයක් හැටියට පෙන්වන මොකද්ද? සසර දුක්ගිනි නිවෙන සද්ධර්මය අහන්න හම්බ වෙන වෙලාවේදී මුළු හිතින්ම ආදරෙන්ම කන් යොමු කළා ඊට ඇහුම්කන් දෙන ලක්ෂණය තමයි පෙන්වන්නේ මේ වාසනා භාගී භව නිවන් දකින්න තියෙන සුදුසුකම හැටියට. ඒ නිසා හිතේ ඇතුලේ එක එක විතර්කයන්ට ඉඩ නොදී හොඳ වමනාවෙන් මේ දේශනාව නැත්තම් මේ අහුම්කන් දෙන්න ඒකම අපි පොඩ්ඩක් කතා කරන ස්වරූපෙන් තමයි මම මේ ටික කියන්නේ යන්නේ පෙන්වන්න යන්නේ. මොකද අවබෝධය පහසු නිසා අවබෝධ කරගන්න දේශිකරුන් නිසා අපි චතුරාර්ය සත්‍යයේදී දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා සත්‍ය හතරක් තියෙයි. අපි හොඳට තේරුම් ගන්න ඕනේ දුක්ඛ සත්‍ය තුල සමුදය සත්‍ය නැහැ. සමුදය සත්‍ය තුල දුක්ඛ සත්‍ය නැහැ. එතකොට නිරෝධ සත්‍ය තුල දුක්ඛ සත්‍ය, සමුදය සත්‍යයි නැහැ. මාර්ග සත්‍ය තුල අනිත් ධර්මතා තුනම නැහැ. නමුත් ඔවුනොන්ට උපකාරීව ඔවුනොන්ට සම්බන්ධව පවතිනවා. එතකොට එතනදී මුලින්ම පහල කරගන්න ඕනේ සත්‍ය ඥානය කියන එක. දුක්ඛ සත්‍ය කියන්නේ මෙන්න මේ ටිකයි, සමුදය සත්‍ය කියන්නේ මෙන්න මේ කාරණාවයි. මේ සමුදය දුරු කිරීමෙනුයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ. එතකොට දුක මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය දුක් නැති කරන මගයි කියන කාරණාව අපිට මුලින්ම තේරෙන්න ඕනේ. ඒක තමයි සත්‍ය ඥානය. ඊට පස්සේ අපිට කරන්න වැඩ හම්බ වෙන්නේ කෘත්‍ය හැටියට. ඊට පස්සේ තමයි කලා කියන නුවණ අපිට හම්බ වෙන්නේ. ඉස්සෙල්ලාම දුක්ඛ සත්‍යයේ සත්‍ය ඥානය පහළ කරගන්න ඕනේ. දුක්ඛ සත්‍ය කියනකොට අපිට අද දවසේදී නොයෙක් විදිහේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගෙන් යුක්ත වූ දුක හම්බ වෙච්ච තැන දුක කියන එක පිරිසිඳ දකින්න ඕනේ. ඊට පස්සේ මේ දුක කියන එක නොදන්නාකම නිසා ඇතිවෙච්ච සමුදය සත්‍ය හඳුනා ගන්න ඕනේ.
මෙන්න මේ සමුදය කියලා හම්බෙච්ච ටික දුරු කිරීමෙනුයි නිවන කියන එක සාක්ෂාත් වෙන්නේ කියලා හඳුනගත්තාම මාර්ගය හම්බ වෙනවා අපිට. මොකද්ද? දුක පිරසින් දැකලා සමුදය දුරු කරලා නිරෝධය සාක්ෂාත් වෙන විදිහට කළ යුතුයි කියන උත්තරය හම්බ වෙනවා. ඒකෙදි ඉස්සෙල්ලාම අපි විපරිත නොවූ ආකාරයට බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයට දුක්ඛ සත්‍ය නැත්තම් ලෝකේ යථාභූත ස්වභාවය තේරුම් ගන්නට ඕනේ. මම ඒකට සරල උපමාවක් ගන්නම්. මේ හැම කාරණාවක්ම හොඳට නුවණින් විමසන්න ඕනේ. සරල උපමාවක් කිව්වේ අපි ගඩොල්, වැලි, සිමෙන්ති, වතුර වගේ දේවල් අරගෙන විත්තියක් බඳිනවා. විත්තියක් බැඳලා ඒක හොඳට සුද මැදලා කපරාදුත් කරනවා. ඊට පස්සේ අපිම සිත්තරේකට එන්න කියලා නොඑක් වර්ගවල තින්ත ටිකකුත් කඩෙන් ගේන්න කියලා අපි මසල්ලේ දීලා පින්සලකුත් අතට දීලා අපි කියනවා චිත්‍රයක් අඳින්න කියලා. හරිද? අපි කෙනෙක්ගේ ස්වරූපේ චිත්‍රයක් බිත්තියේ අඳින්න කියනවා. අපි කියමු දැන් මේ පොඩි හාමුදුරන්ගේ චිත්‍රය බිත්තියේ අඳින්න කියනවා. කශ්‍යප පොඩි හාමුදුරන්ගේ චිත්‍රය අඳින්න කියනවා. දැන් හොඳට බලන්න ඇස් ඉදිරි පිටට අපිට මේ චිත්‍රයක් හම්බ වෙනවා. හම්බ වෙනකොට ඒ චිත්‍රයේ පතිත වෙලා තියෙන බිත්තිය දිහා හොඳට බලන්න සත්ව හෝ පුද්ගල නොවූ අනාත්ම වූ ගඩොල් වැලි සිමෙන්ති ටිකක් තියෙනවා. ඒ බිත්තියේ අපි වර්ණ සටහනක් ඇඳා චිත්‍රයක් ඇඳා. චිත්‍රය බිත්තිය උපාදාය කරගෙන බිත්තිය ඇසුරු කරගෙන චිත්‍රයේ තියෙන්නේ. දැන් මේ චිත්‍රය දකින්නකොටම අපිට සිහි වෙනවා මෙන්න මේ අහවල් පොඩි හාමුදුරුවෝ කශ්‍යප පොඩි හාමුදුරුවෝ කියන හැඟීම ගති ටික අපිට සිහි වෙනව නේද? සිහි වෙනවා. ඊට පස්සේ ඔය හැඩේම පත්තර කඩදාසියක හදිසියේ තිබුණොත් ඒත් කශ්‍යප පොඩි හාමුදුරුවෝ කියලා අපිට සිහි වෙනවා. කණ්ණාඩියක වගේ තිබුණොත් ඒත් කශ්‍යප පොඩි හාමුදුරුවෝ කියලා සිහි වෙනවා අපිට. වීඩියෝ පටයක තිබුණොත් ඒත් කශ්‍යප පොඩි හාමුදුරුවෝ කියලා සිහි වෙනවා. දැන් අර ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ තැනක චිත්‍රය දකිනකොට කශ්‍යප පොඩි හාමුදුරුවෝ කියලා අපිට ආවනේ සටහන. ඒ වගේම ඊට පස්සේ අපි සැබෑවටම ලෝකෙ කෙනෙක් ඉන්නවා කියන තැනක තියෙන යථාර්ථයට යන් කනබුන ආහාරයෙන් හැදුණු අර ගඩොල් වැලි සිමෙන්ති වගේ කේස්ලොම් නියදත් හම්මස් නහර කියන කුණප කොටස් 32ක් තමයි පිහිටලා තියෙන බිත්තිය වගේ. එතන චිත්‍රයක් ඇඳපු චිත්‍රය වගේ මෙහෙම හැඩසටහනක් තියෙයි. ඒ හැඩසටහන දකින්නකොට කශ්‍යප පොඩි හාමුදුරුවෝ කියලා අපිට එනවා. දැන් කශ්‍යප පොඩි හාමුදුරුවෝ කියන හැඟීම අපි තුල උපදිනවා. කේස්ලොම් නියදත් හම්මස් නහර කියන ඒ කොටස් ටිකෙන් හැදිලා තියෙන තැනක වර්ණ සටහන නැත්නම් රූපේ දැක්කහමත් අපි වර්ණ සටහන කියලා දන්නේ රූපේ දැක්කහමත් කශ්‍යප හාමුදුරුවෝ කියලා එනවා. ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තිය ඇසුරු කරගෙන ඉන්න චිත්‍රය දැක්කහමත් අපිට පොඩි හාමුදුරුවෝ කියන අදහස එනවා. කඩදාසියක චිත්‍ර සටහනක් චිත්‍රය තින්ත ටිකක් හැදිච්ච තැනක තියෙන සටහන දැක්කහමත් පොඩි හාමුදුරුවෝ කියන ටික එනවා. වීඩියෝ පටයක වගේ දැක්කහමත් අපිට පොඩි හාමුදුරුවෝ කියන හැඟීම එනවා. ওই කොයි හැඟීම තුල මනස තුල ඇති කරගෙනත් අපි මේ අහවලා මරන්න ඕනේ, කපන්න ඕනේ, කොටන්න ඕනේ කියලා හිතුවොත් අපිට ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙයි. අනේ අහවලා බොහොම හොඳ කෙනෙක්, බොහොම හොඳ පොඩි හාමුදුරුවෝ කෙනෙක් මේ අපිට වන්දනාමන කරගත්තත් පින් සිද්ධ වෙනවා කියලා හිතුවොත් කුසල් සිද්ධ වෙයි. එතකොට ඒ අපි ගාව කුසල හෝ අකුසල ධර්ම පහල කරගන්න පොඩි හාමුදුරුවෝ කියන චේතනාව ඇති වෙන්න රූපෝ ටිකේ කිසිම ඒ කියන්නේ කොයි රූපිනුත් දක්ෂයි පුළුවන්.
තේරෙන්නේ දැන් පොඩි හාමුදුරුවෝ කියන හැඟීම චේතනාව පැත්තකින් තබලා බාහිර රූප ටිකට යන්න. රූප ටිකේ සැබෑම ස්වභාවය හොඳට බලන්න. චක්කුං අනත්තා රූපා අනත්තා සෝතං අනත්තා සද්දා අනත්තා ගානං අනත්තා ගන්ධා අනත්තා ජීවා අනත්තා රස අනත්තා කියලා බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ බාහිර ස්පර්ශ ආයතන හයේ අපිට හම්බ වෙන තැනක පුද්ගලික සත්වය කියලා හම්බ වෙන තැනක බාහිර ඇස් ඉදිරි පිටට ආපු රූප කන ඉදිරි පිටට ආපු ශබ්ද ටිකේ ස්වභාවය බලන්න දකින්න සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය අනාත්ම ධර්මතාවයක් තියෙනවා. ඒ බව පෙන්වන්න තමයි මම අර බිත්තිය සහ බිත්තියේ ඇඳපු චිත්‍රය පෙන්වුවේ. ඒ බිත්තියේ ගඩොල් වැලි සිමෙන්ති වලින් හදලා එකතු කරලා තිබුණු තැනක වර්ණ සටහන තියෙනවා වගේ. මෙතන කෙස්ලොම් නියදත් හම්මාස ආදී කුණුප කොටස් වලින් එකතු වෙච්ච තැනක වර්ණ සටහන තියෙයි. එතකොට ඔන්න දැන් කෙනා පුද්ගලයා කියලා අපිට මේ හැම තැනකදීම හිතුනහම හිතෙන්න ඔබෙන් ඇස් ඉදිරි පිටට ආපු රූප ටිකේ සැබෑ ස්වභාවය තමයි දුක්ඛ සත්‍යයට අයිති. තේරෙනවද? දැන් අර චිත්‍ර ටිකක් තිබුණානේ ගඩොල් වල සිමෙන්ති තිබුණානේ චත්තාරෝච මහ භූතා චතුර්ණංච මහ භූතාන උපාදාය රූපං කියලා කිව්වේ අපි කතා කරපු අන්න ඒ ටික තමයි දුක්ඛ සත්‍යයටයි අයිති. ඊට පස්සේ ඒ ඇස් ඉදිරි පිටට ආපු රූපේ ඇත්ත රූපේ පිහිටලා තියෙන තැනේ ඇත්ත නොදන්නාකම නිසා ඒ රූප නිමිත්ත කෙනෙක් දෙයක් කියන තැනකින් අපි ඇති කරගත්ත ප්‍රපංච නිමිත්ත තමයි මේ නැත්තම් තණ්හා මාන දිට්ඨි කියන නැත්තම් අපේ මනසේ කෙනෙක් කියන අදහසින් අපේ හිතේ තියෙන මෙන්න මේ නිමිත්තට තමයි සමුදය සත්‍ය කියලා කියන්නේ. අපේ හිතේ තියෙන බිත්තියේ තියෙන රූපේ දකිනකොටම කච්චප හාමුදුරුවෝ කියලා යම්තා ගති ටිකක් හැඩතල පෙනෙන කමයි එයා හොඳ නරක කියලා තේරෙන කමයි එක්ක තියෙන මේ නිමිත්තටම තමයි සමුදය සත්‍ය කියලා කියන්නේ. ඊට පස්සේ දැන් දුක්ඛ සත්‍ය සත්‍ය ඥානය දන්නවා අපි මේ පෙන සවිඥානික අයින් කරමුකෝ. අර බිත්තියේ ගඩොල් වැලි සිමෙන්ති චිත්‍රයත් කියන ටික ආйти දුක්ඛ සත්‍යයට. ඒක දකිනකොටම මේ අහවල් පොඩි හාමුදුරුවෝ කච්චප හාමුදුරුවෝ කියලා අපේ හිතේ පැන නගින හිතේ ඇති වෙන ගති ටික ඒ ගුලියම දකින්න මේක තමයි කෙලස් ටික ප්‍රපංච ටික නැත්තම් ආශ්‍රව නැත්තම් අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන සංඛාර නිමිත්ත. එතකොට එහෙම නැත්තම් සමුදය සත්‍ය කියලා කියන්නේ ඔන්න ඔය පොඩි හාමුදුරුවෝ කියන ටික. සමුදය දුරු කිරීම නිරෝධයයි කියලා කියන්නේ යම් වෙලාවකදී මෙන්න මේ ඇස් ඉදිරි පිටට හම්බ වෙන රූපය හම්බ වෙනකොට මෙන්න මේ නිමිත්ත මගේ මනසේ නූපදී නම් මේ නිමිත්ත නොහට ගන්න මට්ටමට පත් කළා කරන්න පුළුවන් නම් ඒකයි සමුදය දුරු කිරීම නිරෝධය. හරිද? මේ නිමිත්ත නූපදින ස්වභාවයට පත් කරන්න පුළුවන් නම් අපිට පුද්ගලයේ ලෙඩවීම නිසා මහලු වීම නිසා මරණය නිසා අප්‍රියං හා එක්වීම ප්‍රියංගෙන් වෙන්වීම කියන සියලුම දුක් ටිකේ නිරෝධය කියන එක අපිට සාක්ෂාත් වෙනවා. ඔන්න සමුදය දුරු කිරීම නිරෝධය කියලා අපි දැනගත්තා. මාර්ගයේ තියෙන්නේ කොහොමද? එහෙනම් දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කරන විදිහටයි අපේ නුවණ තියෙන්නේ. ඒකෙදි අපි මෙන්න මේ භාවනා කරන ක්‍රමය මතයි සම්පූර්ණ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද නැද්ද කියන ටික තියෙන්නේ. අපි මෙහෙම මේ කතා කළොත් වෙනදට අපි කරපු වැරද්ද ගැන මම කියන්න. අපි බාහිර තියෙන රූප නිමිත්තක් කියලා දන්නවා.
මේ සත්‍ය පුද්ගලයන් නොවන නිමිත්ත තමයි අසමුවට ආවේ කියලාත් අපි අහලා තියෙනවා. ඉගෙනගෙනත් තියෙනවා, දන්නවා. නමුත් අපි ඒ සත්‍ය ළඟා කරගෙන යන මාර්ගයේ දිහා බලනද අවිද්‍යාව හින්දෙන්නේ නැති අවිද්‍යාව ඇතුලේ අපි මේ කාරණාව කළා තියෙන්නේ. ඒ කිව්වේ රූපේ ඇත්ත නොදන්නාකම නිසා කච්චප පොඩි හාමුදුරුවෝ කියන නිමිත්තක් අපි තුල යති උනේ කියලා තුනකට අපි දැනගෙන හිටියා. දන්නවා. අපි බැලුවා. හිතුවා. අපි භාවනා කළේ කොහොමද? සමතකමටහනකින් හිත වඩ මේ කිනා කියලා සිහි වෙනකොට සිහි වෙන අරමුණේ නෑ එතන තියෙන්නේ නාම රූප දෙකක් නේ, කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් 32ක් නේ, කන බොන ආහාරයෙන් හැදුණු කුණුප කොටස් 32ක් තියෙන්නේ. ඒක අය ඇසුරු කරගෙන පවතින සිත නිසා සවිඥානික වෙලා තියෙනවා කියලා මේ විදිහට අපි හිතනවා. දැන් මේ අපි කරන්නේ මොකද්ද? සමුදය සත්‍ය තුල දුක්ඛ සත්‍ය ප්‍රකට කරගන්න හදනවා. දැන් අපි දැක්කා සම්පූර්ණ අපේ මනසේ තිබුණු නිමිත්තම තමයි පුද්ගල භාවයේ නිමිත්තම මොකද්ද? තණ්හාව නැත්තම් ප්‍රපංච ටික සමුදය සත්‍ය කියලා දැක්කා. ඒ ප්‍රපංච ටික, ඒ කෙලස් ටික, ඒ අදහසම අපි සිහි කළා ඒකේ කෙලස් නැති කරන්න බලන්නේ අපි. හොඳටම බලන්න දැන් මේ නිමිත්ත හටගත්තේ අවිද්‍යාව නිසායි. අවිද්‍යාව නිසා හටගත්ත නිමිත්ත තුල අවිද්‍යාව නැති කරන්න බැලුවා කියලා අවිද්‍යාව නැති වේද කියලා බලන්න. ඒ කියන්නේ අවිද්‍යාව පත්‍ය සංඛාරා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි මේ කෙනෙක් දෙයක් කියන නිමිත්ත හටගත්තේ. අපි මේ නිමිත්ත ඇතුලේ දැන් අවිද්‍යාව අයින් කරන්න හදන්නේ. අවිද්‍යාව නැමැති හේතුවෙන් හටගත්ත ඵලය තුල හේතු අයින් කරන්න හදනවා අපි. අයින් නොවීම පුදුමයක් නැහැ. එතකොට අන්තිමට අපිට උත්තරයක් එන්නේ මොකද්ද? නෑ හේතුඵල ධමයක් තියෙන්නේ සත්‍ය පුද්ගලයක් නෙවෙයි කියන තැනක තමයි උත්තරේ තියෙන්නේ. නමුත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට යන්න තියෙන මාර්ගය අර න්‍යාය නොඉක්මවා ගන්න ඕනේ අපි. ඒ කියන්නේ දුක පිරිසිඳ දැකලයි සමුදය දුරු කරන්න තියෙන්නේ කියන එක එන්න ඕනේ. සමුදය තුල දුක දුරු කරන්න හදන්න එපා. මේක ලොකු වෙනසක්. අපිට අද නොතේරුණාට අහස පොළොව හා සමාන වෙනසක්. ඒ කියන්නේ දැන් අපි මෙහෙම ඉන්නකොටම අපිට කෙනෙක් කියලා සිහි කරනකොටම සිහි වෙනකොටම නෑ මෙතන මේ සිහි වෙච්ච තැන වර්ණ සටහනක් නේ තියෙන්නේ. නැතිනම් කුණප කොටස් 32කින් මේ කිනා කියන ටික හැදිලා තියෙන්නේ. ඒකත් වෙන් කළා කේස්ලොම් නියදත් හම්මස්නහරණ කියලා අපි බලන්නේ. බැලුවට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත නිමිත්ත තුල බලනකොට తాවකාලිකව රාග දේශ මොහ හිටින්නේ නැහැ. කෙනා ඇත්ත වෙලා ඒ වෙලාවට රාග දේශ මොහ ඇති නොවන බවටපත් වෙනවා. නමුත් ආපහු මේ නිමිත්ත හදන්න පුළුවන් අවිද්‍යාව හිඳිලා නැහැ. ආපහු ආයෙ මේ නිමිත්ත හැදෙනවා. ඒ හින්දා එකම තැන අපි කරකෙන්නේ. නමුත් අපි විදර්ශනාකට යුත්තේ මොකද්ද? දුක පිරිසිඳ දැකලා සමුදය දුරු වෙන විදිහට, සමුදය දුරු වෙලා නිරෝධය සාක්ෂාත් වෙන විදිහටයි විදර්ශනාකට යුත්තේ. මෙන්න මේ නිවන් දකින්න හිත තියෙන ක්‍රමයේ වැරද්ද. නැත්තම් ලෝකේ හැම කෙනෙක්ම අපි දන්නවා බාහිර අනාත්මයි කියන එක අහලා තියෙනවා, දන්නවා. ඒ නිසා ප්‍රපංච අපේ මනසේ ඇති වෙන්නේ කියලා දන්නවා. අපිට තේරෙනවා. තේරුණාට ආපහු අපි ප්‍රපංචාසේ මේ ප්‍රපංච ටික ඇතුලේ නැත්තම් කෙලස් ටික ඇතුලේ චතුරාර්ය සත්‍ය අවබෝධයට උත්සාහවත් වෙන්නේ. මෙන්න මේ වැරද්ද නිසායි ලෝකෝත්තර මාර්ගය කියන මට්ටම උපදින්නේ නැත්තේ. මම ඒක පැහැදිලි කරන්නම්. අපි කියමු ඉස්සෙල්ලාම අපි දැක්කා චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍යයේදී බාහිර ලෝකයේ කියපු තැන අපිට දුක ආපු තැන සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යතාවයක් තියෙන්නේ කියලා දැක්කා. ඒ ඇත්ත සාක්ෂාත් නොවුණු නිසා තාම මේ කශ්‍යප පොඩි හාමුදුරුවෝ කියලා ඒ නිමිත්තේ විදිහටම අපේ හිතේ නිමිත්තක් හදාගෙන ඉන්න ටිකම දැක්කා අපි. මේක තමයි
තණ්හාව නැත්තම් සමුදය සත්‍ය කියලා අපි දැක්කා. සමුදය සත්‍යයේ සත්‍ය ඥානය හම්බ වුණා. මේ සත්‍ය දුරු කළාම මේ සමුදය දුරු වුණාමයි නිරෝධය සාක්ෂාත් වෙන්නේ කියලා නිරෝධී සත්‍ය ඥානය ලැබුණා. එහෙනම් දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කරන එකයි සම්මාදිට්ඨිය කියන්නේ කියලා මාර්ග ඥානයේ සත්‍ය ඥානය ලැබුණා. දැන් අපිට කෘත්‍ය ඥානයේදී හම්බ වෙන්නේ මොකද? දුක පිරිසිඳ දත යුතුයි, සමුදය දුරු කොට යුතුයි, නිරෝධය සාක්ෂාත් කොට යුතුයි. ඒ විදිහට කිරීමයි මග වැඩි යුතුයි කියන උත්තරයක් ආවනම් එහෙනම් දැන් අපිට ඇවිල්ලා තියෙන උත්තරේ බලන්න මොකද්ද කියලා. මට පැත්තකට වෙලා ඉන්නකොට කශ්‍යප පොඩි හාමුදුරුවෝ කියලා සිහි වුණොත් මේ සිහි වෙච්ච නිමිත්ත හාරන්න එපා. මේ සිහි වෙච්ච නිමිත්තේ කෙනෙක් නෑ කියලා බලන්නත් එපා. නාම රූප තියෙන්නේ කියලා බලන්නත් එපා. කුණප කොටස් බලන්නත් එපා. මේ නිමිත්ත ඇති වෙච්ච සහ ඇති වෙන පැත්තට යන්න. මේ නිමිත්ත ඇති වෙච්ච සහ ඇති වෙන පැත්තට නුවණින් යන්න. ඒ කියන්නේ තමන්ට සිහි වෙනකොට තමන් දන්නවා මෙහෙම කෙනාව සිහි කරගන්න පුළුවන් වෙනකොටත් තමන් නුවණින් අතීතයට යනවා. අතීතයේද අපි කියමු ගඩොල් වලි සිමෙන්තියෙන් කළ බිත්තියක් තියෙන තැනක ඇඳපු චිත්‍රය ඇස් ඉදිරි පිටට එනකොට මේ කශ්‍යප හඳුරු කියන මේ දැන් සිහි කරන්න පුළුවන් නිමිත්ත එදත් මගේ මනසේ සිහි කරගෙන නේද තියෙන්නේ. දැන් මම සිහි කරනකොටත් එයා දන්නවා බාහිර ගඩොල් වැලි හැම වෙලාවෙම මේ නිමිත්ත උදව් කරගෙන මෙයා ඉපදිච්ච තැන ඇත්තයි දකින්න ඕනේ. බාහිර තියෙන්නේ ගඩොල් වැලි සිමෙන්ති තියෙන බිත්තියක වර්ණ සටහනක් තමයි ඇස් ඉදිරියට ආවේ. මම මේ සිහි කරපු දේ බලන්න කියලා ගියාම මට මේ වගේ කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ගඩොල් වැලි සිමෙන්තියෙන් කළ බිත්තියක ඇඳපු චිත්‍රය ඇස් ඉදිරි පිටට එනකොට මේ ගතියෙන් යුක්ත මේ නිමිත්තම මනසේ ආපහු සිහි කරගන්නව නේද කියන එක Tamanට තේරෙනවා. එතකොට හරියට මම ඔකට කියන්නේ වන් වේ එකක් වගේ කියලා එක පැත්තකට විතරයි යන්නේ. වාහන එක පැත්තකට විතරයි යන්නේ අනිත් පැත්තට යන්නේ. ඒ කියන්නේ හැම වෙලාවෙම අනාත්ම ආයතන ටික හම්බ වෙද්දිත් මේ පුද්ගලයෙක් කෙනෙක් කියන නිමිත්ත සිහි කරගත්තා. සිහි වුණා මනසේ. දැන් මං කෙනෙක් සිහි කරනකොටත් මේ කෙනා කියලා සිහි කරන්න උදව් වෙච්ච ඇහැ රූප චක්කු විඥානය කියන ටික නිරුද්ධ වෙලා කියන එකත් එයා දන්නවා. ආපහු බලන්න කියලා ගියොත් ගඩොල් වැලි සිමෙන්තියෙන් හැදුණු බිත්තියක ඇඳපු චිත්‍රය ඇස් ඉදිරි පිටට එනකොට මේ ගතිය එහෙමම සිහි කරගන්නව නේද කියන නුවණ එනවා. එතකොට හැම වෙලාවෙම දුක පිරිසිඳ දැක දැක ඒ කියන්නේ ඇස් ඉදිරි පිටට එන වස්තුන්ගේ ඇත්ත පිරිසිඳ දැක දැක මේ හිතේ පහළ වෙන නිමිත්ත ආරම්භය හිතින් කියින් කිරින් වලට ඉඩ දෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ අවිද්‍යාපච්ච සංඛාරා අර මේ ඇත්ත නොදන්නා කම නිසා මේ සංඛාර නිමිත්ත ඇති වෙලා තින්නේ. අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධා. අවිද්‍යාව දුරු වීමෙන් තමයි මේ හිතන කියන කරන එක නිරුද්ධ වෙන්න තියෙන්නේ. අපි කිව්වොත් යම් ලිඳක උල්පතකින් වතුර නොකොඩවාම උනනවා නම් ඒ ලිඳේ වතුර හිස් වෙන්නේ. ඒ වගේ අපි කෙල්ලවරක් නැතුව සිතුවිලි පහල කරනවා නම් බාහිර ඉන්න අය ගැන අම්මලා ගැන හිතනවා තාත්තලා ගැන හිතනවා දරුවෝ ගැන හිතනවා යාළු මිත්‍රයෝ ගැන හිතනවා කර්මාන්ත ශාලාව ගැන හිතනවා බඩු මුට්ටු ගැන හිතනවා බාහිර තියෙන කරන දේවල් ආරම්භය අපි හිතනකොට හිතනවා කියලා කියන්නේ මෙහි සිතුවිලි තොර තෝංචයක් නැතුව උපදිනවා කියන එක. එතකොට අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා කියන්නේ බාහිර අපි හිතන විදිහේ කෙනෙක් කවදාවත් හිටියත් නෙමෙයි ඉන්නවත් නෙවෙයි කියන නුවණ
වැඩෙන්න මෝඩකම දුරු වෙන්න ඉබේම හිතෙන එක නතර වෙනවා. අපි කියමු මෙතන ඉඳන් වෙනදට මට පුළුවන්කම තිබුණා ගෙදර ඉන්න අම්මා සිහි කරන්න. සිහි කරනකොටත් ඒකට බාධා කරන්න ඒක වැරදි කියලා පෙන්වන්න කෙනෙක් හිටියේ නැහැ, නුවණක් තිබුණ නැහැ. නිදහසේ හිතුවා. අම්මා ගැන සිහි කළා මම. අම්මා බලන්න යන්න ඕනේ කියලාත් හිතුනහම ඒකේ වැරද්දක් වෙුණෙත් නැහැ. ගියාම හම්බ වෙනකොටත් අම්මයි හම්බ වෙන්නේ කියන තැනකින් බාහිර අම්මයි හම්බ වෙන්නේ කියන තැනකින් තමයි මට තිබුණේ ඇසුරු කළේ. ඒකේ හරසුන්නේ ඒකට සම්මා දිට්ඨිය ඉදිරිපත් උනේත් නැහැ. බණ ඇහුවට ඒව ඉදිරිපත් උනේත් නැහැ. සතර සතිපට්ඨාන වැඩුවට ඒව ඉදිරිපත් උනේත් නැහැ. මට නිදහසේ අම්මා හම්බෙන්න පුළුවන් වුණා. ගිහින් ආවට පස්සෙත් අම්මා මම අම්මව හම්බෙලා යාවේ කියන තැනකින් හිතන්න පුළුවන් වුණා. පැත්තක ඉඳන් අම්මා ගැන සිහි කරන්නත් පුළුවන් මට. ගිහිල්ලා අම්මා හම්බෙන්න යන්නත් පුළුවන්. ගියාට පස්සේ අම්මව හම්බ වෙනවා. ආවට පස්සෙත් අම්මා හම්බ වුණේ කියලා සම්පූර්ණ මගේ ප්‍රපංච ටික භවයේ දක්වා පතුරවලා බාහිර තියෙන කෙනෙක් ඉන්න කෙනෙක් කියන තැනක අවිද්‍යාව තියාගෙන කටයුතු කළා. මම කියනවා මොකද්ද මම ටිකක් දැන් භාවනා කරන්න ඕනේ කියලා ඉඳගෙන භාවනාත් කරනවා. ඔන්න ඉඳගෙන පැයක් දෙකක් මම නාම රූප වශයෙන් බලනවා, කුණුප කොටස් වශයෙන් බලනවා. ආයෙත් කෙනෙක්ව සිහි කරන්න ඕන වෙනකොට මට ඒක වැරදි කියලා හරස් කරන්න කවුරුවත් එන්නේ නැහැ. මට නිදහසේ ආයෙත් යන්න පුළුවන්. කෙනෙක්ව සිහි කරනවා. සිහි කළා කෙනාව හම්බ වෙන්නත් යනවා. හම්බ වෙලා ආපහු ඇවිල්ලා කෙනාව හම්බුණා කියන තැනකින්ම ඉන්න ඔය වැරද්දම කර මම භවනාත් කරනවා. බලන්න මේ කරන එකෙන් මගේ වැරද්ද කවද්ද හැදෙයි කියලා. මම යම්තා කුණුප කොටස් තියෙන්නේ කියලා ඉගෙන ගත්තා නම්, නාම රූපයි තියෙන්නේ කියලා ඉගෙන ගත්තා නම්, නැත්තම් ආයතන වල ශුන්‍යතාවයක් තියෙන්නේ කියලා ඉගෙන ගත්තා නම්, මහ භූතයි මේ හැම රූපයක්ම හැදිලා තියෙන්නේ පඨවි තේජෝ වායු කියන සතර මහා ධාතුන් කියලා ඉගෙන ගත්තා නම්, ඔය ඉගෙන ගැනීම සතර සතිපට්ඨානයේ වඩන හැටි ඉගෙන ගත්තා නම්, මේ ඉගෙන ගැනීම සම්මා දිට්ඨියට උපකාර ධර්මයක් වෙන්න ඕනේනේ. මම අම්මා කියලා සිහි කරන්න හදනකොටම මේකේ වැරද්ද පෙන්වන්න ඕනේ මට එහෙනම්. එතන ඇත්ත. ඒ කියන්නේ මට අතීතයේදීත් උනේ අනාත්ම ස්කන්ධ ටිකක් ඇස් ඉදිරි පිටට එනකොට අම්මා කියන හැඟීම මා තුල නම් යෙදුනේ. මං කොහොමද අම්මව බලන්නේ ගිහිල්ලා කියන නුවණ පෙන්වන්න ඕනේ. එතකොට ඒ කියන්නේ ගියාට පස්සෙත් කුණුප කොටස් ටිකක් තියෙන තැනක වර්ණ සටහනක් ඇස් ඉදිරි පිටට එනකොට අම්මා කියන හැඟීම ප්‍රපංච ටික ආදරය සෙනෙහස කියන ගති ටික මනසේ දෙයි නේද කියන තැනකින් නම් පෙනෙන්නේ. ආපහු සිහි කරනකොට යන්න බෑ. මේ ඇත්ත පෙන්නනවා. කියන්නකො මෙන්න මෙහෙම කාලයක් කොලොත් අපි දැන් කරන්නේ මොකද්ද? දුක පිරිසිඳ දැක සමුදය දුරු කරනවා. සමුදය දුරු කරන්න අපි මුකුත් කරන්නේ නැහැ. දුක පිරිසිඳ දකිනකොටයි සමුදය කියන එකට ඉඩ නැත්තේ. ඒ කියන්නේ අම්මා කියලා සිහි කරන්න හදනකොටම අපි බැලුවේ මොකද්ද? එතන තියෙන දුක් වූ ස්කන්ධ ටික. දුක් වූ ස්කන්ධ ටික පිරිසිඳ දකින්න මේ සමුදයට ඉඩ නැහැ. තමන් ඒකට සාක්ෂියක් වශයෙන් තියා ගන්නවා. දැන් අම්මා දැක්කහම අම්මා බලන්න පුළුවන් නම් හොඳයි, මම පත්තරයක තියෙන කොල කෑල්ලක් දැක්කත් අම්මා කියන අදහස එනවා නේද මට. තමන්ට ඔප්පු කරලා පෙන්නනවා. බාහිර කෙනෙක්ව දකින්නවා නෙමෙයි, ඒ රූප ඇස් ඉදිරි පිට එනකොට තමන් තුල ආශ්‍රවය දෙනවා නේද කියන එක තමන්ට ඔප්පු කරලා පෙන්නනවා. කඩදාසියක හෝ ඔය සටහන දැක්කොත්, ෆොටෝ එකක හෝ ඔය සටහන දැක්කත් මේ මගේ අම්මනේ කියන gati ටික මා තුල මේ අම්මා කියන එක පෙනෙන්නේ මට. එහෙනම් අම්මා කියන හැඟීම, අම්මා කියන පෙනීම, දැනීම කියන විස්තර ටික සිහි වෙන gatiය මගේ මනසේ නේද තිබිලා තියෙන්නේ කියන එක Tamanට ඔප්පු වෙලා පේනවා. එතකොට හැම වෙලාවෙම චතුරාර්ය සත්‍ය අවබෝධයේදී මෙන්න මේ සම්මා දිට්ඨිය තමයි හැම වෙලාවෙම මේ ආශ්‍රයක්ෂයට මුල් වෙන්නේ. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා කියලා හිතන කියන කරන ටික නිරුද්ධ වෙන්නේ අවිද්‍යාව දුරු වෙන්න.
බාහිර භවයේ ඉතුරු කරන්න එපා. බාහිර ලෝකේ අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා සහෝදරයෝ ඥාති ඒ විතරක් නෙමෙයි ගෙවල් දොරවල් යාන වාහන මිල මුදල් ඕවා තියනවා කියලා බාහිරේ තියනවා කියලා දකින්න එපා. මේ සතිපට්ඨාන භාවනාව කලේ මොකද? සම්මා දිට්ඨියට උපකාර පිණිස. සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වනවනේ ඥායස්ස අධිකමාය නිබ්බානස සච්චි කිරියාය. මාර්ගඵල ලබන්න නිවන සාක්ෂාත් කරන්න මේ සතිපට්ඨානය තමයි උදව් වෙන්නේ. සතිපට්ඨානේ අපි කියමු ධාතු මනසිකාරය හෝ පටික්කුල මනසිකාරය හෝ නවසිවිතිකය හෝ කුමන හෝ තැනකින් හොඳට නිමිත්ත අපි ගත්තාම තේරුණාම මම ප්‍රපංච වශයෙන් කෙලෙස් ටික සිහි කළ ලෝකෙට යන්න හදනකොටම මෙන්න මේ සතිපට්ඨානේ මට උදව් වෙනවා සම්මා දිට්ඨියට අවිද්‍යාව දුරු කරන්න. කොහොමද? යන්න හදනකොටම යන්න හදන තැනයි ඇත්ත දකින්න ඕනේ. ඇත්තටම අම්මා කියලා කෙනෙක් නැහැ, කශ්‍යප හඳුරු කියලා කෙනෙක් නැහැ කියන එක නෙමෙයි අවශ්‍ය. මේක හැදුනේ කොහොමද, හැදෙන්නේ කොහොමද කියන එකයි අවශ්‍ය. උත්තරේ ඒකයි. ඒ කියන්නේ එයා දන්නවා අනාත්ම කුණුපු කොටස් ටිකක් තියෙන තැනක ඇස් ඉදිරි පිටට ආවේ වර්ණ සටහනක් කියන එකක් දන්නවා. ආපහු බලන්න කියලා දැන් හිතෙන් සිහි කළාට මේ සිහි කරන දේ මට හිතට සිහි කරන්න පුළුවන්. හිතේ ස්වභාවය බොරුවක් වේවා ඇත්තක් වේවා තිබුණේ වේවා නොතිබුණේ වේවා සිහි කරන්න පුළුවන් මට. නමුත් මං සිහි කරන දේ සැබෑවක්ද සැබෑවටම තියෙන දෙයක්ද කියන එකයි අවශ්‍ය. සිහි කරන්න බැරි කම නෙමෙයි, ඒක හිතේ හැටි, හිතේ ගතිය. මට දැන් හිතන්න පුළුවන් ඕන දෙයක් මම නැවක නැගලා මොහොතේ ගිහිල්ලා ගල්පරේක හැපිලා මැරෙනවා කියලා දැකලත් නැහැ, සමහර විට දන්නෙත් නැහැ, නැවක් දැකලත් නැහැ. හිතන්න පුළුවන්, හිතට හදන්න පුළුවන් සංඛාර කියලා කියන්නේ. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ හිතන්න පුළුවන් පමණකින් හිතන එක හරිද කියන එක. අපි හිතනකොට තියෙන සත්‍ය මොකද්ද කියන එකයි අවශ්‍ය. හිතන එක තුල අපහු ඇත්ත දකින්න හදන එක නෙමෙයි තියෙන්නේ. එතකොට මට මම අම්මා කියලා සිහි කරද්දිත් සිහි කරන්න පුළුවන් හිතට. අවශ්‍ය වෙන්නේ මම සිහි කරද්දිත් සිහි කරන දේ සැබෑවටම තියෙන දෙයක්ද සත්‍ය දෙයක්ද කියන එකයි ප්‍රශ්නේ. එතකොට ඒකට මේ තියෙන එක තුල මම පහුරු ගාලා හරියන්නේ නැහැ. කරන්න ඕනේ මොකද්ද? මම මෙහෙම සිහි කරද්දිත් පෙරපසු දෙපැත්තට යන්න ඕනේ. ඇත්තටම මට අම්මා හම්බුණා කියන තැනක තිබුණු සැබෑම ස්වරූපයේ ඇත්ත පෙන්වන්න ටග්ගල සතිපට්ඨාන වායාම සති දෙක මට උදව් වෙනවා. වායාම සති සමාධිය එතන තිබුණේ කේස්ලොම් නියදත් හම්මස් කියන තද ගතියෙන් යුක්ත කොටස් 20ක් තිබුණා. පිස්සෙන් සරව කියන කොටස් 12ක් තිබුණා. එතකොට දවන තවන දිරවන පැසොන් ස්වභාවයෙන් යුක්ත කොටස් 4ක් තිබුණා. හමන වෙම්බෙන හැකිලෙන ස්වභාවයෙන් යුක්ත වායෝ කොටස් 6ක් තිබුණා. ඔන්න ධාතු වශයෙන් හෝ කුණුප කොටස් වශයෙන් හෝ බැලුවහම මේ රූපයේ සැබෑම తত্ত্বය. ඔන්න ඒබඳු කොටස් ටිකක් තියෙන තැනකයි දැන් මේ චිත්‍රය හැදිලා තියෙන්නේ. චිත්‍රය පිහිටලා තියෙන්නේ. එතකොට චිත්‍රය කියන එක මේ කොටස් ටික නෙමෙයි. කොටස් ටික නැතුව චිත්‍රය තියෙන්නේත් නැහැ. එතකොට මේ කොටස් ටික ඇසුරු කරගෙන චිත්‍රයේ තියෙනවා කියනකොට චිත්‍රයත් කෙනෙක් නෙවෙයි කියන එක හොඳට ඔප්පු කරන්නයි චිත්‍රයේ පසුබිම පෙන්වන්නේ. ගඩොල් වැලි සිමෙන්ති පෙන්නුවේ මේ චිත්‍රයේ පතිත වෙලා තියෙන පසුබිම පෙන්වන්නයි. මෙහෙම පසුබිමක තියෙන චිත්‍රය තුල කෙනෙක් නැහැ කියන එක පෙන්වන්නයි බිත්තිය කියන එක හැදුනේ. ගඩොල් වැලි සිමෙන්ති වතුර කියන මේ ටිකෙන් හැදුණු බිත්තිය ඇසුරු කරගෙනයි චිත්‍රය තියෙන්නේ කියනකොට චිත්‍රය නොවැටි තියෙන්න උපකාර කරලා තියෙන, චිත්‍රය දරාගෙන ඉන්න, චිත්‍රය ඇසුරු කරගෙන තියෙන්නේ බිත්තියේ එතන ස්වභාවයේ සත්පුද්ගල නොවන ධර්මතාවයකයි මේ චිත්‍රය තියෙන්නේ කියන එක පෙන්වන්නයි.
ඒ වගේ කෙස්ලුම් නියදත් හම්මස් නහර ආදී කුණප කොටස් ටිකක් බැලුවේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා බැලුවේ මේ ඇස්පිදිරි පිටට එන වර්ණ සටහන චිත්‍රය උපාදාය කරගෙන නැත්තම් පිහිටලා පවතින්නේ මෙහෙම තැනකයි කෙනෙක් පුද්ගලෙක් නොවන තැනකයි චිත්‍රය තියෙන්නේ කියන කාරණාව තේරුම් ගන්නයි. එතකොට අපිට තේරෙනවා එහෙනම් කෙනා කියලා හිතට අද සිහි කරන්න පුළුවන් මේ නිමිත්ත හදාගන්න මුල් වෙච්ච තැනක තිබුණු රූපේ ස්වභාවය අනාත්මයි නම් එහෙනම් එබඳු රූප නිමිත්තක් අරඹයා තමන්මයි අවිද්‍යාව නිසා කෙනෙක් පුද්ගලයෙක් කියන අදහස ඇති කරගෙන තියන්නේ කියන එක දන්නවා නම් හිතේ හැකියාව තමයි ඇති කරගත නිමිත්ත නැවත නැවත හිතන්න පුළුවන් කෙනා කියලා. නමුත් නුවණින් හරස් කරන්න ඕනේ, නුවණින් පෙන්වන්න ඕනේ මම මෙහෙම හිතන කොටත් මේ විදියට හිතන කොටත් බාහිර කෙස්ලොම් නියදත් හම්මස්නහර කියන කුණුප කොටස් 32ක් තියෙන තැනක වර්ණ සටහනක් මේ ඇහින් බලනකොටම චිත්‍රයක් වර්ණ සටහනක් හැදිලා පෙනේ. එදාට මේ දැන් හිතන්න පුළුවන් මේ නිමිත්තම කෙනා කියලා හිතන මේ ගතියම මෙහෙමම මනසේ යෙදෙනව නේද, සිහි කරගන්නව නේද? එතකොට කාලයක් යනකොට නිස්සත්ත්ව නිජීවෝ ශුන්‍යෝ කියලා මේ ලෝකයේ කියන එක සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි කියන අවබෝධයක් ලැබෙනවා. අම්මා තාත්තා දුව පුතා නෑදෑකම් එක්කම ගෙවල් දුරවල් රන් රෙදි මුතුමැණික් කියන මේ ඔක්කොම නිමිති ටික තමන්ගේ මනසේ ඉපදිලා තියෙන්නේ. අද යම්තාක් හිතින් කින් කිරින් කරන්න පුළුවන් මේ හැම දෙයක්ම තමන්ගේ මනසේ උපන්න ධර්මතාවයක්. තව පැත්තෙන් ගත්තාම පංච උපාදාන ස්කන්ධ ලෝකයේ කියන එක තමන්ට ප්‍රකට වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි ලෝකයත්, ලෝක සමුදයත්, ලෝක නිරෝධයත්, ලෝක නිරෝධ ගාමිනී පටිපදාවත් බඹයක් වුණ ශරීරයෙන් පනවමි කියලා පෙන්වුවේ. එතකොට කෙනෙකුට පුළුවන් නම් අනුමානෙට සම්මා දිට්ඨිය තමන් තුළ ඇති වෙන්න උපකාරක දෙකයි තියෙන්නේ. පරතෝ ගෝසෝච යෝනිසෝච මනසිකාර. එතකොට කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් ලැබෙනවා මොකද්ද? මෙන්න මේ චතුරාර්ය සත්‍ය සත්‍ය ඥානය කියන ටික තමන්ට තේරුම් ගන්න පුළුවන් ශ්‍රුතමේ ඥානය අහලා. ඇස් ඉදිරියට ආපු ටික තමයි දුක්ඛ සත්‍ය. ඒ ටිකේ ඇත්ත නොදන්නාකම නිසා තමන් තුළ ගොඩ නැගුණු මනෝමය නිමිත්තම තමයි සමුදය සත්‍ය. මේ සමුදය දුරු කිරීමයි නිරෝධය කියන උත්තරේ ලැබෙනවා. එහෙනම් කෘත්‍ය ඥානයේදී හම්බ වෙන්නේ දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කළ නිරෝධය සාක්ෂාත් කරන්න. ওই විදිහටයි මඟ වඩන්න ඕනේ. ඒ කියන්නේ මට දැන් මෙහෙම ඉඳගෙන අම්මා සිහි කරන එකට වෙන දබාදා උනේ නෑනේ. දැන් අද මට අම්මා කියලා සිහි වෙනකොටම මම ශනිකව මෙතෙන්ට හොඳට සිහිය සම්මා දිට්ඨියට උපකාර පිණිස වායාම සති දෙක අනිවාර්යෙන් අවශ්‍යයි. උත්සාහය සතර සතිපට්ඨාන යනුව ගියේ සිහියත් අවශ්‍යයි මේ සම්මා දිට්ඨියට. ඒ කියන්නේ අම්මා කියලා සිහි කර ගන්නකොටම මේ අම්මා කියලා සිහි කරගන්න පුළුවන් හැකියාව මනසේ තියෙන නිමිත්තක් සිහි කර ගැනීමේ හැකියාව නේද කියලා දන්නවා. මේ නිමිත්ත ඇති වෙච්ච තැන නැත්තම් අතීතයේද ඇස් ඉදිරිපිට වර්ණ සටහනක් එනකොට අම්මා කියන හැඟීම ඇති වුණා කියලා දන්නවා. බලන්න කියලා ගියාමත් මෙහෙම ඇත්තක් තියෙන තැනක මේ නිමිත්තම සිහි කරයි නේද කියලා බලනකොට කාලයක් යනකොට තමන්ම ලැජ්ජ වෙනවා. තමන්ගේ නිමිත්ත ආරම්භය හිතන්නේ කියන්නේ කරන්න කිව්වහම බාහිර තියනවා ඉන්නවා කියන තැනකින් හිතන්න තරම් තමන් මෝඩද කියලා රැවටෙනවා. ඇයි මේ දෙපැත්ත බලන්නේ? අතීතයටත් බලන්නේ ඇයි? අනාගතයටත් බලන්නේ ඇයි? දුක කියන එක උපන්නොත් දුක කියන එක උපදවා ගත්තොත් දුකේ ඇති බව දුක, දුකේ නැති බව දුක නිසා.
මම අර ඉස්සර කියලා තියෙන ගිනි ගොඩක් ඇතුලේ නම් ඉන්නේ නොපිච්චින්න උත්සාහවත් වෙන කෙනත් නොවන කෙනත් දෙන්නම පිච්චෙනවා කියලා අපි මෙහෙම කියමු. දැන් අපේ තාත්තා ගන්න දැන් මැරිලා නමුත් තාත්තා ජීවත්ව හිටියනම් තාත්තට පිළිකාවක් හැදිලා හෝ නැතිනම් ලොකු ලෙඩක් හැදිලා ස්පිරිතාලේ කාර්යයේ මේ හිටියොත් එකතැනක ඔත්පොළ වෙලා අංශභාගය ඇදලා හිටියොත් තාත්තා ලෙඩවීම නිසා මට දුක එන්නේ නැති වෙයිද? එනවා. තාත්තා හොඳටම දුබල වෙලා මහලු වෙලා යන්න එන්න බැරුව වැටි වැටි හිටියොත් ඒක දකින්න මට දුක එන්නේ නැද්ද? එනවා. එතකොට තාත්තට කවුරු හරි ගැහුවොත් කවුරු හරි බැන්නොත් මොන හරි කළොත් මට දුක එන්නේ නැද්ද? එනවා. තාත්තා ඉන්න කම නිසා මට දුක එන්න තියෙන හේතු ටිකක් තියෙයි. හරි. තාත්තා දැන් මැරිලා. තාත්තා මැරුණා කියලා මට සැපද? තාත්තා මැරීම නිසා තමන්ගේ දෙමව්පිය මැරීම නිසා කෙනෙකුට සැප එනවද? තාත්තා මැරුණු නිසා ඒ දුක කියන එක උපන්නොත් තිබුණත් දුක නැතත් දුක මිසක කවදාවත් දුකෙන් මිදෙන්න බෑ. දුක කියන එක උපදවා ගත්තොත් ජාතිය ඇති කල්ලි ජරා මරණ දුක විඳින්න වෙනවාමයි. ඉපදුනොත් ජරා මරණ දුක වෙනවාමයි. නූපන්නොත් ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායස නිරුද්ධಂತಿ. මොකද ඊගාවට දුක විඳිනවා විතරක් නෙමෙයි නැවත දුක හදාගන්න තියෙන හේතුවත් මට තියෙයි. දුක තිබුණා දුක උපන්නොත් දුක තිබුණත් නැතත් දුකත් විඳිනවා දුක ඇති කරන හේතුවත් ඇති කරනවා මට. ඒකයි මේකේ තියෙන බය. තාත්තා මට හිටියනම් දීම නිසා දුක. තාත්තා මැරුණ නිසා දුක. හිටියත් මරුණත් වෙනසක් නැහැ. මරණාසන්න මොහොතේ තාත්තා සිහි වුණොත් මට තාත්තට ආදරේ වුණොත් සිහි වුණොත් ඒකත් ඇති මට ප්‍රතිසන්දියට යන්න. මරුණු කතාවක් නෑ. තාත්තා හිටියත් එකයි තාත්තා මරුණත් එකයි. දැන්ද දුක තාත්තගේ ඉදීමත් දුක මට තාත්තගේ මරණයත් දුක. තාත්තා හිටියත් මරුණත් නැවත දුකට හේතුවක්ද වෙලා මට. මරණාසන්න මොහොතේ තාත්තගේ නිමිත්ත මට සිහි වුණොත් තාත්තා මතක් වුණොත් මම නැවත ප්‍රතිසන්දියකට යන්නේ නැති වෙයි කියලා හිතනවද? යනවා. කොහොමද අපි ඔයකින් ගැලවෙන්නේ? එහෙනම් දැන් සිහි කළා හිතට තාත්තා සිහි වෙනකොට තාත්තා කියලා කෙනෙක් නැහැ නාම රූප දෙකක් තියෙන්නේ. ඔහොම බැලුවට හරියයිද? නෑ. අතීතේ මට හිටියා කියන තැනකින් තියෙනවනේ. අද නැති වුණාට මගේ මනසේ තාත්තා ඇතිකමට තියෙන නිමිත්ත තියෙනවනේ. එහෙනම් මට අතීතයේ අනාගත කියන දෙකෙන් ඇයි බලන්න කියලා කිව්වේ? අතීතයේද තාත්තා කියලා මම මේ නිමිත්ත සිහි කරගන්නකොට දැන් මම සිහි කරගන්නකොට මම මේ නිමිත්තෙත් අතීතයට යනවා. කොහොමද? එදාද කෙස්ලොම් නියදත් හම්මස් කියන කුණප කොටස් ටිකක් තියෙන තැනක වර්ණ සටහනක් චිත්‍රයක් ඇස් ඉදිරි පිටට එනකොට තාත්තා කියන හැඟීම මේ නිමිත්ත මම ඇති කරගෙන තියනව නේද? අතීතේවත් බාහිර කෙනෙක් හිටියා නෙමෙයි මගේ නිමිත්තමයි මම සිහි කරගෙන තියෙන කියන තැනට එනවා. එතකොට දැන්ද මගේ මනසේ තියෙන නිමිත්තමයි මම සිහි කරගන්නේ කියන මට්ටමට එනවා. බැරි වෙලා අද නැහැ. කන බොන ආහාරයෙන් හැදුණු රූපෙ මිටියයි නැත්තේ. ඒ කියන්නේ චිත්‍රය බිත්තියක ඇඳහම ওই චිත්තය දරාගෙන ඉන්න බිත්තිය වල වෙනස්කම් තියෙයි. ගඩොල් වැලි සිමෙන්තියෙන් කළා කපරාදු කරපු බිත්තියක චිත්‍රයක් ඇඳෝ චිත්‍රය දරාගෙන ඉන්නේ මෙහෙම බිත්තියක. බිත්තිය දරාගෙන චිත්‍රය වෙනස චිත්‍රය එකමයි වෙනසකට තියෙන්නේ චිත්‍රය දරාගෙන බිත්තිය. ඊට පස්සේ ලෑලි වලින් කළ බිත්තියක චිත්‍රය අඳින්න පුළුවන්. වෙනස තියෙන්නේ චිත්‍ර දරාගෙන බිත්ති. ඊට පස්සේ යකඩෙන් කළ බිත්තියක චිත්‍ර දරාගෙන ඉන්න පුළුවන්. නේද? ඒ වගේ මේ පේන සටහන කුණු
ආහාර ප්‍රත්‍යයෙන් රාශි වෙච්ච සතර මහා ධාතු ඇසුරු කරගෙනත් මේ වර්ණ සටහන පේන්න පුළුවන්. ඍතු ප්‍රත්‍යයෙන් හටගත්ත ඍතු ප්‍රත්‍යයෙන් රාශි වෙච්ච සතර මහා ධාතු ඇසුරු කරගෙනත් මේ සටහන පේන්න පුළුවන්. චිත්ත ප්‍රත්‍යයෙන් හටගත්ත සතර මහා ධාතු ඇසුරු කරගෙනත් ওই සටහන පේන්න පුළුවන්. ඔය සටහන එකයි ඒක පතිත වෙලා තියෙන බිත්ති වල වෙනස්කම් ටික විතරයි මේ තියෙන්නේ. දැන් මම තාත්තා නෑ කියලා කියන්නේ කන බොන ආහාරයෙන් රාශි වෙච්ච සතර මහා ධාතු ඇසුරු කරගෙන ඉන්න චිත්‍රය විතරයි නැත්තේ. නමුත් අපේ ගෙදර ගහලා තියෙන ෆොටෝ එකක්. ඍතු ප්‍රත්‍යයෙන් රාශි වෙච්ච සතර මහා ධාතු තියෙන තැනක චිත්‍රය තියෙයි. එතෙන්ට ගියම අඩු නැතුව මගේ තාත්තා කියන අදහස මට එනවා. අඩු නැතුව මගේ තාත්තා කියන අදහස මට එනවා. එතකොට දැන් නැත්තේ මොකද්ද? ආහාර ප්‍රත්‍යයෙන්. දැන් අපි දැක්කනේ මේ හැඩේ දකින්නකොටත් කච්චප පොඩි හාමුදුරුවෝ කියලා බිත්තිය දකින්නකොටත් දැක්කා. අනිත් හැම තැනකම දැක්ක මේ චිත්‍ර ටිකේ වෙනස්කම් ටික තියෙන චිත්‍රය මත නෙමෙයි. චිත්‍රය පිහිටලා තියෙන බිත්ති වල වෙනස්කම් ටික ඔය තියෙන්නේ. තේරෙනවද? අපි කියන්නේ රූප හැදෙන්නේ කර්ම ප්‍රත්‍යයෙන්, චිත්ත ප්‍රත්‍යයෙන්, ඍතු ප්‍රත්‍යයෙන්, ආහාර ප්‍රත්‍යයෙන් කියලා. එතකොට මේ සටහන දැන් ආහාර ප්‍රත්‍යයෙන් රාශි වෙච්ච සතර මහා ධාතු ඇසුරු කරගෙනයි මේ චිත්‍රය තියෙන්නේ. බිත්තියේ තියෙන එක ඍතු ප්‍රත්‍යයෙන් රාශි වෙච්ච සතර මහා ධාතු ඇසුරු කරගෙනයි ඒ චිත්‍රය තියෙන්නේ. එතකොට මේක කර්මයෙන් හටගත්ත නිසායි මේ පුද්ගල භාවයට ටිකක් හිත. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත නිසායි පුද්ගල භාවයට හිත. නමුත් යථාර්ථය එකමයි. එතකොට කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ මනසේ නිමිත්තක් ඇති වෙනකොට අර මං කිව්වා වගේ දෙපැත්තට යන්න ඕනේ. ඒ කියන්නේ අතීතයේද මට තාත්තා හිටියා නෙමෙයි. ඒ කියන්නේ අතීතයේද ආහාර ප්‍රත්‍යයෙන් රාශි වෙච්ච සතර මහා ධාතුව තියෙන තැනක වර්ණ සටහනක් ඇස් ඉදිරි පිටට එන්න ඇති. එතකොට මේ තාත්තා කියන හැඟීම මා තුළ යෙදුනේ. දැන් මම තාත්තා කියලා සිහි කරලා බලන්න කියලා ගියාමත් ආහාර ප්‍රත්‍යයෙන් හම්බ වෙන රූප නැහැ. නමුත් ගෙදර ෆොටෝ එක තියෙනෝනේ ඍතු ප්‍රත්‍යයෙන් රාශි වෙච්ච තැනක සතර මහා ධාතු රාශි වෙච්ච තැනක තියෙන වර්ණ සටහන චිත්‍රය හම්බ වෙනකොට තාත්තා කියන හැඟීම මා තුළේ කියලා දකිනවා. එහෙනම් අතීතේවත් නැති වෙන්න තාත්තා කෙනෙක් මට ඉඳලා නැහැ. ඇයි හැමදාම තාත්තා මං ගාව ඉන්නවමයි. නැති වෙලා තියෙන්නේ සතර මහා ධාතුවේ විපරිණාම භවන වෙලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ තාත්තා කියන එක ඉපදෙන්නේ නැති වෙනවා. තාත්තා කියන අදහස නැත්තම් ඒ කෙලෙසේ ඉපදෙන්නේ නැති වෙනවා. එතකොට මට අද දුක් විඳින්න බෑ බාහිර තාත්තා නැති වෙච්ච එක ගැන නුවණක් තියෙනවනම් මට දුක් වෙන්න බෑ. ඇයි අතීතේවත් ඒ කියන්නේ සතර මහා ධාතුව සහ උපාදාය රූපයක් තියෙන තැනක මම නම් මේ සංයෝජන ඇති කරගෙන තියෙන මේ හැඟීම් ටික ඇති කරගෙන තියෙන්නේ. මම ඇති කරගත්ත හැඟීම නම් දැන් මං සිහි කරගන්නේ. බලන්න කියලා ගියාමත් ආපහු අනාත්ම රූප එනකොට මේ හැඟීම මම නම් සිහි කරගන්නේ. සම්පූර්ණ ජරා මරණ දුක් උපදින්න තියෙන හේතු ටික මා තුළම සකස් කරගෙන නේද කියන උත්තරයක් හම්බ වෙයි. ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කියන ටික මා තුල හදාගෙනයි කියන උත්තරයක් එන්නේ නැද්ද? බැලුවොත් හැබැයි මේම තුන් කහල මෙයා හොඳට විදර්ශනා කරන්න ඕන. මෙහෙම කළාම අජරාමර නොවුනොත් තමයි පුදුමේ. ජරා මරණයටපත් වෙන එකෙන් මිදුනොත් පුදුමයක් නැහැ. මොකද හැබැයි ලෝකේ ජරා මරණ දුක ඇති වෙන තැන නම් අපි ඉන්නේ. අපි දුකට හේතුව තියාගෙන නම් ඉන්නේ. අපි දුක් විඳින්න පුදුමයක් නැහැ. ඉතින් මෙතනදී මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේදී හරියට ඒ පෙළදහම නොයික්ම අපි අර්ථ ගන්නෙ නැහැ. අපි උඩින් පැනලා යනවා. දුක පිරිසිඳ නොදන්නා කම නිසායි සමුදය ඇති උනේ. සමුදය තියෙන හින්දා නිරෝධය නැති උනේ. එහෙනම් දුක පිරිසිදු දැක්කුත් සමුදය දුරු වෙනවා. සමුදය දුරු වුණොත් නිරෝධය සාක්ෂාත් වෙනවා නම් එහෙනම් මම දැන් මාර්ගය කියලා උත්තරේ හම්බ වෙන්නේ මොකද්ද? සමුදය සත්‍ය ඇතුලේ දුක්ඛ සත්‍යයක් හොයන එක නෙවෙයි.
ඒ කියන්නේ පුද්ගලයා කෙනා තාත්තා කියලා සිහි වෙන නිමිත්ත තුලම දුක්ඛ සත්‍යයක් හොයන්න යනවා නෙමෙයි. මේ නිමිත්ත ඇති කරගත්ත මෝඩකම ගෙවා ගන්න ඕනේ. තාත්තා කියලා අද මම නිමිත්ත පුද්ගල භාවයක් හදාගත්තා නම් මේ නිමිත්ත ගෙවා ගන්න ඕනේ. මේ මෝඩකම අයින් කර ගන්න ඕනේ. මෝඩකම අයින් කරගන්න මේ නිමිත්ත හැදිච්ච පැත්තට සහ හැදෙන පැත්තට යනවා දෙපැත්තට. කාලයක් ගියොත් හැදිච්ච පැත්තට යන්න ඕනෙත් නැහැ. මේ නිමිත්ත සිහි කරනකොට මේ නිමිත්ත ඇති කරපු ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය නිරුද්ධ වෙලා කියලා නිවනටම හිත තියලා මේක අතහරින්න පුළුවන්. සලආයතන නිරෝධයටම හිත තියලා මෙහෙම සිහි කරද්දිත් සම්පූර්ණම නිවනම අරමුණු වෙන විදිහට හිත තියලා මේක අතහරින්න පුළුවන්. ආපහු කුණප කොටස් ටිකක් තියෙන තැනකට කියලා එහෙම බල ඕනේ. නමුත් නිවනට සතර පරමාර්ථ ධර්ම කියලා කියන්නේ මේ එන නිමිත්ත අතහැරගන්න සංකත පරමාර්ථ ධර්මයන්ට හිත තියලා මේ නිමිත්ත ආපු තැන තියෙන්නේ චිත්තචෛසික රූප කියන ටිකක් කියන තැනට හිත තියලා තමයි මේ අතීතයේ මේ නිමිත්ත හදාගෙන තියන්නේ කියන එක බලන්නේ. ඊට පස්සේ මේ කෙනා සිහිකරන්න බලන්න කියලා ගියාමත් මෙන්න මෙහෙම පරමාර්ථ ධර්මයක් ඇස් ඉදිරි පිටට එයි නේද? එදාට මේ ප්‍රපංච නිමිත්තම අපි සිහි කරගන්නව නේද කියන උත්තරයක් එයි. කොහොම පරමාර්ථ ධර්මයට හිත තියලා බලනකොට එයාට පුළුවන් වෙනවා අසංගත පරමාර්ථය අරමුණු කරන්න. ඒ කොහොමද? මේ සිහි වෙනකොටත් සිහි වෙන නිමිත්ත ඇති කරපු ආයතන නිරුද්ධ වෙලා බොහෝ කල් කියන එක දකින්න පුළුවන්කම එනවා. එදාට ඉදිරියෙන් පිටිපස්සෙන්වත් විදර්ශනා කරන්න අනාත්ම ආයතන කුණුප කොටස් බලන්න මුකුත් ඕනේ. එහෙම එකක් නැහැ. නිවනට එහා එකක් නැහැ. සලායතන නිරෝධ කල්ලි මුකුත් ඉතුරු දරව කියලා එකක් නැහැ. එතෙන්ට හයිය එනකන් විතරයි මේක බලන්න ඕනේ. එතකොට කෙනෙකුට මෙන්න මේ ටික ඔය අහගත්ත විස්තරයට වඩා වටින්නේ කරන එක. අඛණ්ඩව කරන්න එක දෙයක් මොකද්ද? හිතට වෙනද වගේ බාහිර ලෝකේ ඉන්න අය තියෙන දේවල් තලුමරමරා ඉන්න දෙන්න එපා. මේ බණ ඇහුවනම් ඇහුවේ ඒ වැරද්දට ඉඩ නොතියන්නයි. භාවනා කළා කියලා කිව්වේ මේ වැරද්දට ඉඩ නොතබන්නයි. සතිපට්ඨානෙ ඉගෙන ගත්තේ වැඩුවේ මේ වැරද්දට ඉඩ නොතබන්නයි. ඔය වැරද්ද කරනවා නම් ඔය වැරද්දට ඉඩ තියනවා නම් අපි බණ දහම් වලින් මුළු ඇඟම විලාගෙන හිටියත් හරියන්නේ නැති වෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ ඇහුවේ ඒකේ තියෙන කරුණු ඇහුවේ ස්කන්ධ ධාතු ආයතනයේ අනාත්ම ස්වභාවය හෙව්වේ බැලුවේ ඉගෙන ගත්තේ සද්ධර්ම ශ්‍රවණය කළේ මොකටද? කරපු එකක මොකක් හරි ප්‍රතිඵලයක් තියෙන්න බෑනේ. ඕවා හොඳට ඉගෙන ගන්නවා. හොඳට නාම රූප පුළුවන් හොඳ දක්ෂයි. කුණප කොටස් ටිකේ නිමිති හොඳට ගන්න පුළුවන්. අසුභයත් හොඳට ප්‍රකටයි. හැබැයි මට හොඳට බාහිර ඉන්න කෙනෙක් හිතන්න පුළුවන්. හිතන කෙනා හිතනකොට ඒක වැරදි කියලා පෙන්වන්න මේක උදව් වෙලා නැහැ. ඒක හරස් කරන්නේ නැහැ කවුරුවත්. හිතන කෙනා හම්බ වෙන්නත් පුළුවන්. හම්බ වෙමුණා ගියාම එයාව බලන්නත් පුළුවන්. බලලා ආපහු එන්නත් පුළුවන් කියන තැනක ඉන්නවනේ මම අවිද්‍යාව ඇතුලේ ඉන්නවා. නමුත් මම භාවනාත් කළා. එතකොට භාවනාව කියලා තව විතර්ක උපද්දලා මිසක විතර්ක අවිද්‍යා නිරෝධයෙන් සංස්කාර සංසිඳෙන්න ඕන එකේ භාවනා කරනවා කියලා තව සංස්කාරයක් උපද්දලා මිසක මේක සංසිඳීම සඳහා යමක් කළා නෑ අපි. කළා තියෙන්නේ. මේ විතර්ක සංසිඳුණා නම් තමයි පුදුමයි. අපි කරපු විදිහට මේ කරන ක්‍රමයයි වැරදි. මේ කරන ක්‍රමේ දෝෂය අහුවෙලා නැහැ. හැමදාම කළා තියෙන්නේ කෙලෙස් නැති කරන්න කියලා තව කෙලෙසයක් උපද්දලා අපි අන්තිමට තියෙන්නේ. හැබැයි මේ කෙලෙසේ සුදුරෙද්දක් පුරවගෙන ඉන්නේ. මොකද භාවනා කරනවා කියන්නේ. ඒකයි වෙනස. රාගසිතකින් දේශසිතකින් අහවහම මේක විතර්කයක් ඒක වැරදි කියලා තේරෙනවා. භාවනා කරන්න කියන තැනකින් ආවහම විතර්කයක් ඒක හොඳයි. එතකොට ඒක රීඩ දෙනවා. දැන්
කඩුවක් අරගෙන කපන්න කොටන්න මරන්න කියලා එනකොට හතුරා කියලා අයින් කරන සුදුරෙද්ද පුරෝගන පිහේ ඉනේ ගහගෙන යන්නේ දැන් කෙලින්ම පේන්නේ. එතකොට ප්‍රශ්නයක් නෑ. එහෙම එකක් වෙලා තිබෙන්නේ. ඉතින් මම මේ කියන එකේ ලොකු වෙනසක් ඕගලන්ට තේරෙනවද නැද්ද මම දන්නේ නැහැ. මට නම් විශාල වෙනසක් තේරෙනවා මේක අහසට පොළොව වගේ කියලා. මොකද අර කරන ක්‍රමයට අවිද්‍යාව දුරු වෙන්නේ. අවිද්‍යාව නිසා හටගත්ත අපි නිකම්ට කියමු දැන් පරමාර්ථ ධර්ම ගන්න. අද අපි හිතාගෙන ඉන්නේ ලෝකේ දකින්නේ සිත් 89ම පරමාර්ථයි, චෛතසික 52 පරමාර්ථයි, රූප 28 පරමාර්ථ. එහෙම නැහැ. අවිද්‍යාවට හසු වෙච්ච තැන තමයි පරමාර්ථ ධර්මය. ඒ ඇත්ත නොදන්නාකම නිසා පරමාර්ථ ධර්මයන් නොදන්නාකම නිසා ඇතිවෙන රාගාදී අරමුණු පරමාර්ථ ධර්මයට යටත් නැහැ. අයිති නැහැ. පරමාර්ථ ස්වභාවය නොදන්නාකම අපි කියමු මේ රූපේ ඇත්ත නොදන්නාකම නිසා මට කෙනෙක් කියන අදහස ඇති වෙලා ඒ නිමිත්ත මුල් කරගෙන රාග සිත්, ද්වේෂ සිත් පහළ වෙනවනම් දැන් මේ ටික තියෙන්නේ අවිද්‍යාව පත්‍ය සංකාර අවිද්‍යාව ඇතුළේනේ. අවිද්‍යාව කියන්නේ මොකද? සංකත පරමාර්ථයන්ගේ සැබෑ ස්වභාවය නොදන්නාකම. සංකත පරමාර්ථ ධර්මයන්ගේ සැබෑ ස්වභාවය නොදන්නාකම නිසා ඇතිවෙන දේ පරමාර්ථ ධර්මයකට අයිතිද? එහෙම වෙන්නේ නැහැ. මෙතනදී මේ නාම රූප දෙක විතරයි, ස්පර්ශ ආයතන 6 විතරයි පරමාර්ථ ධර්ම කියන ටිකට පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත ටික විපාක ටික විතරයි අයිති. අවිද්‍යාවට හසු අවිද්‍යාව පතිත වෙලා තියෙන ටික විතරයි අයිති. සංකත පරමාර්ථ ධර්මයන්ගේ ඇත්ත නොදැනීමයි අවිද්‍යාව. ඒ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාරය අයිති නෑ මේ පරමාර්ථයට. එතකොට හැම වෙලාවෙම අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප, නාම රූප පත්‍ය සලආයතන, සලආයතන පත්‍ය පස්ස, පස්ස පත්‍ය වේදනා කියන මේ පර්යාය අපි දකින්න ඕනේ. ඒ කියන්නේ යම් වෙලාවක ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනා ඇස් ඉදිරි පිටට ආවනම් ඒ ආපු ඇහි රූපේ චක්කු විඥානයේ පමන නොදන්නා කම නිසා රස විඳ ගැනීමනෝ බලපු නිසායි ඒ රූප විදිහටම නිමිත්තක් මා තුල පිහිටියේ. දැන් අපි කියමු මට මෙහෙම ඉන්නකොට පිටපතේ තියෙන බිත්තිය කියන එක සිහි වෙනවා. සිහි කරන්න පුළුවන් හිතට. වෙනදට අපි කලේ සිහි කරපු එක බලන්න හැරෙන එක නෙමෙයි මෙහෙම කළා බලන එකනේ. සිහි කළා එක සිහි කරන එක බලන්න යන්න පුළුවන්, ගියාම බලන්නත් පුළුවන්. නමුත් දැන් මට පටිච්චසමුපාදය ගැන හොඳට නුවණයි. ඒ කියන්නේ විත්‍ය කියලා සිහි වෙනකොටත් මම දන්නවා මොකද්ද? මේ හිතට සිහි කරන්න පුළුවන් නිමිත්ත ඇති කරපු ඇහැ රූපේ චක්කු විඥානය කියන ටික නිරුද්ධ වෙලා බොහෝ කල් කියලා දන්නවා. ඊට පස්සේ මේ නිමිත්ත මොකටද? මේ විත්‍ය කියන දැනුම හිතේ තියෙන නිමිත්තෙන් මට ආපහු රූපයක් බලන්න බෑ. මේකෙන් කරන්නේ මොකද? ඇහැ හදන එක. මේ කර්ම නිමිත්ත අරමුණු කිරීම වශයෙන් නාම ධර්ම අරමුණු කළා හිත මේ කයට බහලනවා. කයට බහලා මේ ඇහැ හදන එක තමයි මම කරන්නේ. මෙහෙම හැරෙනවා කියලා කරන්නේ මොකද්ද? කලින් දැකු විත්‍ය කියන නිමිත්ත සිහි කළා හිත මේ කයට බහලනවා. විඥානපච්චය නාම රූපං, නාම රූපපච්චය සලආයතන. ඇහැ හදන එක. ඇහැ හැදෙනකොටම ආයත රූපයක් හම්බ වෙනවා. හම්බ වෙනකොටම විත්‍ය කියන ප්‍රපංචය ආයත් මන් තුලේ දෙනවා. ආයත් විත්‍ය කියන නිමිත්ත සිහි කරගන්නවා. සිහි කරගෙන මොකද කරන්නේ මම? බලන්න යනවා කියලා යන්නේ බාහිර රූපයක් බලන්න යනවා. දැන් අපි කියමු රුවන්වැලි සෑය කියන එක බලන්න කිව්වොත් මට බාහිර රුවන්වැලි සෑය බලනව නෙමෙයි. මම කරන්නේ ඒකෙන් ඇහැ හදන එක. මේ සංඛාර නිමිත්තෙන් කරන්නේ රුවන්වැලි සෑය බලන්න යන්න ඕනේ කියන නිමිත්ත සිහි කළා. මේ සිතින් නාම ධර්ම අරමුණු කළා කයට බහලා මම මේ ඇහැ හදා ගන්නවා. ඇහැ හදනකොට ඇස් ඉදිරි පිට රූපයක් හම්බ වෙනකොට රුවන්වැලි සෑය කියන ගති ටික මගේ මනසේ අද ජීවත් වෙද්දිත් කරන්නේ ඕක. මරණාසන්න මොහොතේදී වෙන්නේ මේ බිත්තිය රුවන්වැලි සෑය වගේ ඉන්නවා තියනවා කියන නිමිත්තක් සිහි කළා විඥානයේ රූපයකට බැසගත්තට පස්සේ නාම රූප වල ආයතන ටික හැදෙනවා. ආයතන ටික හැදුනහම ආය රූප ශබ්ද කියන අරමුණු ඇස් ඉදිරි පිටට එනකොට ආයත් ප්‍රපංචය දෙනවා මනස තුල. ආයත් ප්‍රපංච ටික සිහි කරගෙන ඒකෙන් මොකද කරන්නේ? ආයත්
ආයතන ටික හදා ගන්නවා. අද ජීවත් වෙනදීම මරණය කියලා වෙනසක් නැහැ. එකම පටිච්චසමුප්පාද සිද්ධියක් තියෙන්නේ. අද මට තියෙන මේ දැනුම දැන් ආපහු ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටික හදා ගන්නයි උදව් වෙලා තියෙන්නේ. ආයතන ටික හදාගත්තාම ආයෙත් රූප සද්දාදී අරමුණු ඇස් ඉදිරි පිටට එනකොට ආයෙත් ප්‍රපංච ටික මගේ මනසේ එදෙනවා. කිසිම වෙලාවක අපි හිතන විදිහේ කෙනෙක් හෝ දෙයක් හෝ වස්තුවක් බාහිර ලෝකේ තිබුණා නෙමෙයි. බාහිර සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍ය වූ අනාත්ම වූ ආයතන ටිකක් නිසා ලෝකේ තමා තුළ ඉපදලා තියෙන්නේ කියන ටික දකින්න තමන් බාහිර සිහි කරන වාරයක් ගන්න ඒක වළක්වන්න. ඔච්චරයි නිවන් දකින්න කරන්න තියෙන්නේ. තේරුණොත් බොහෝම සරල ක්‍රමයක් නොතේරෙනවා නම් ඊට වඩා ගැඹුරු ක්‍රමයකුත් නැහැ. ඇත්තටම මේ ඔය ටික පැහැදිලි කරන්නයි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඒ කියන්නේ අපි අපේ මනසේ කියන්නේ අනාත්ම ස්කන්ධය පිරිසිඳ නොදන්නා කම නිසා මනසේ ප්‍රපංච ගොඩනගාගෙන ඒ ප්‍රපංචය උදව් කරගෙන නැවතු ශුන්‍යත අනාත්ම ආයතන ටික උපදවා ගන්නවා. ආයතන ටිකෙන් ආයත කෙලෙස් ඇති කර ගන්නවා කියන මේ චක්‍රය නතර කරන්න තියෙන ක්‍රමය උගන්වන්න කියලා දෙන්නයි බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ. මොකද මිනිස්සෙක් විශාල ගිනි ගොඩකට නැවත කරත්ත පිටින් දර දායි නම් ඒ හේතුවෙන් මේ ගිනි ගොඩ බොහෝ කලක් ඇවිලෙනවා. මේ බොහෝ කලක් කියන්නේ මේ ගිනි ගොඩේ නිවෙන දවසක් තියේදී කියන්නේ දර දානතා. ඔන්න මේ දර කරත්තේ දාපු එක ගින්න ඇවිලෙනවා. ඒක නිවෙන්න ඉස්සලා තව දර කරත්තයක් දානවා. ඒක ඇවිලිලා ගින්න දැල්වෙනවා. ඒක නිවෙන්න ඉස්සලා දානවා. මෙහෙම දාන තාක් බොහෝ කාලයක් මේ ගින්න දිගට පවතී. ඉතින් තියෙන දර කරත්තෙට දාපු ගින්දරෙන් මේක ඇවිලෙනවා. කලින් කලට ඒ පුරුෂයා දර දාන්න නැත්තම් ඒ ගින්න නිවිලා යනවා. ඒ නිසා ලෝකේ අනාත්ම ආයතන ටික නිසා ඒකේ නොදන්නාකම නිසා බාහිර පුද්ගලියෝ සත්වයේ ඉන්නවා තියෙනවා කියන තැනකින් සිතුවිලි උපදිනවා දැන් අර දර ටික ඇසුරු කරගෙන ගින්න තවත් දර දානවා වගේ මේ සිහි කරන එක වැරදි බාහිර තියෙන මෙහෙම එකක් කියලා පෙන්වන්නේ නැහැ. ආයත අවිද්‍යාව ඇති කරනවා. මේ සිහි කරන දේ බාහිරට අයිති කියලා හිතනවා. ආයත එහෙට යනවා. ගියාම ආයත මෙහෙ හට ගන්නවා. මේ අවිද්‍යාව හේතුවෙන් හටගන්න සංඛාරයේ අවිද්‍යාව නැවත අවිද්‍යාව පැවැත්වීමෙන් බොහෝ කාලයක් මේ සංස්කාරයන්ගේ සංසිඳීමක් වෙන්නේ. මේක නැවත බුරබුර ඇවිලෙනවා වගේ ඉන්න අය ගැන හිනා වෙනවා, සතුටු වෙනවා, තරහ වෙනවා, ගහ ගන්නවා, බැන ගන්නවා, යාළු වෙනවා, ඒව හිතනවා. ඒ ආයෙත් ඒ ඉන්න අයව හම්බ වෙන්න යන්න පුළුවන් කියලා ආයෙත් කරනවා, ආයෙත් උපදිනවා. එකම මෝඩකම. දැන් පුරාණ කර්මෙන් අවිද්‍යාවට හටගත්ත මේ සංඛාර නිමිති ටික තියෙනවා. ඉස්සෙල්ලා දාපු කරත්ති දර ටික උදව් කරගෙන ගින්න ඇවිලෙනවා. දැන් කලින් කලට දර දාන්නේ අවිද්‍යාවට ඉඩ තියන්නේ මේ පුරාණ අවිද්‍යාව නිසා ඉන්නවා තියෙනවා කියලා සිහි වෙන වාහරයක් ගානේ මෙයා මේ වැරද්ද හදනවන සිහි වෙන ගානේ ගොඩාක් මහන්සියෙන් යන්න ඕනේ ගමනක් නෙමෙයි. එක රෑ දවල් දෙකක් කෙනෙකුට අඛණ්ඩව මේ තමන් දක්ෂයෙක් වෙන්න ඕනේ, චිත්තුප්පාදේ දක්ෂයෙක් වෙන්න ඕනේ, මේ මෙනෙහි කරන එකේ දක්ෂයෙක් වෙන්න ඕනේ. එක රෑ දවල්ක් මෙනෙහි කරන්න පුළුවන් නම් අපහසුකින් තොරව කරන න්‍යාය පැහැදිලි වෙනවා. ඒක අඛණ්ඩව නොබෝ කලක් කරන්න තමන්ගේ ජීවිතයට අත් වෙන සැනසෙල්ල කියන එක උඩින් යන පොත්තක් විතරක් වෙයි. එකපාරටම පිටියක නගිනවා වගේ නෙමෙයි, රාගාදී අරමුණු පහළ වෙයි. ඕකට තමයි වම්මික සූත්‍රයේ පෙන්වන්නේ මේ හුඹහා හාරන්න කියන එක. දවල්ට ගින්දර ගන්නවා, රැට දුන් දාන හුඹහා. ඒ කියන්නේ රැට එක දේවල් හිතලා දවල්ට කර්මාන්තයේ ක්‍රියාවට යනවා.
කියන තැනක මේ හුඹ ආරන්න ගියොත් ඉස්සෙල්ලාම හම්බෙන්නේ මොකද්ද? දොරාගුලක්. අවිද්‍යාව කියන එක. ඉස්සෙල්ලාම හම්බෙන්නේ මොකද්ද? දොරාගුලක්. අවිද්‍යාව. මෙච්චර කාලයක් කරපු මේ සිද්ධියේ මෝඩකම තියෙනවා. ඒ කියන්නේ බාහිර මෙහෙම ඇත්තක් තියෙන තැනක තමන් ප්‍රපංච කරගන්නවා. ආපහු ප්‍රපංචයන්ගෙන් බලන්න අහන්න ඕන කියලා ආයතන ටික හදාගෙන ආයතන උපද්දවා ගන්නවා. ආයත උපදවා ගන්නකොට ආයත ප්‍රපංචය දෙනවා. මේක මොනතරම් මෝඩකමක්ද දිගින් දිගටම පවත්වපු කියන මේ මෝඩකමත් අවිද්‍යාව හමුවීමම විද්‍යාවනේ. එතකොට එහෙනම් අපි මෙහෙම සිහි කරද්දි මේ නිමිත්ත ඇති වෙච්ච තැනත් අනාත්මයි බලන්න ආපහු මේ නිමිත්ත හම්බ වෙන තැනත් අනාත්මයි. අතීත අනාගත පච්චුප්පන්නං වා අජත්තං වා බහිද්ධා වා ඕලාරිකං වා සුඛං වා හීනං වා පනිතං වා යන්දුරේ සන්තිකෝ සබ්බන් රූපං. මේ සියලු රූප ටිකම ඒ කියන්නේ අතීත රූපයටත් යන්න, අනාගත රූපයටත් යන්න, ආධ්‍යාත්මික වර්තමාන රූපයටත් යන්න, මේ හැම තැනකම තියෙන රූපයන්ගේ සැබෑ ස්වභාවය අත්විඳින්න දකින්න. එතකොට හම්බ වෙන මොකද? දොරාගුලක්, මෝඩකම කියන එක. ඊට පස්සේ තවදුරටත් මේ පහළ වෙන නිමිත්ත විදර්ශනා කර කර දෙපැත්තට තබ විදර්ශනා කර කර යද්දි හම්බ වෙනවා මොකද්ද? පිම්බෙන වර්ගයේ මැඩියා කියන්නේ වහා කිපෙන ගතිය. එතකොටම රල්ලු මට්ටමේ රාග දේශ තාපෙන් ගත්තා අපායගාමී මට්ටමේ රාග දේශ මොහ අඩු වෙනවා. තවදුරටත් මේ උපදින නිමිත්ත දෙපැත්තට යන්න විදර්ශනා කරන්න. මේ මෙයාගෙන් වැඩ ගන්න මෙපා. ඕගොල්ලෝ අපි ලෝකේ බඩු මුට්ටු පරිහරණය කළා නෑ මහත්තයෝ. අපි අම්මා තාත්තා දුව පුතා පරිහරණය කළා ඇසුරු කළා නෑ. අපි ඇසුරු කළ තියෙන ප්‍රපංච අනාත්ම ආයතන ටිකක් නිසා මගේ මනසේ නම් කෝප්පේ කියන අදහස සිහි වෙන්නේ. මම කෝප්පේ නම් හොයාගෙන යන්නේ, කෝප්පේ නම් බලන්න යන්නේ, හම්බ වෙනකොට කෝප්පේ නම් සිහි වෙන්නේ. මම ඇසුරු කරන්නේ, මම වැඩ කරන්නේ ප්‍රපංචයක නෙමෙයිද කියලා බලන්න. මම සිහි කරන්නේ අනාත්ම ආයතන ටික එනකොට මම සිහි කරන්නේ අම්මව නම්, මම බලන්න යන්නේ අම්මව නම්, ගියාම හම්බ වෙනකොටත් අම්මා හම්බුණා කියන තැනින් සතුටු වෙන්නේ. මම බාහිර කෙනෙක්ව ඇසුරු කරලා තියනවද, පුද්ගලික ඇසුරු කරලා තියනවද, මම මගේ මනසේ ප්‍රපංචයක ක්‍රීඩාවක් කරලා තියනවද කියලා බලන්න. මම මනසේ මගේ කෙලෙස් ටික පරිහරණය කරනව නෙමෙයිද කියලා බලන්න. බඩු මුට්ටු කෝප්ප ගෙවල් දොරවල්ද පරිහරණය කරන්නේ කෙලෙස් ටිකක්ද පරිහරණය කරන්නේ කියලා බලන්න. අපි ජීවත් වෙනවා කියලා කරන්නේ කෙලෙස් ටික ජීවත් කරන එක නෙවෙයිද? මම කියලා පනව ගන්න තියෙන එකම සාක්ෂිය, මගේ ජීවිතය කියලා පනව ගන්න තියෙන එකම සාක්ෂිය සමුදය සත්‍ය නෙමෙයිද කියලා බලන්න. කෙලස් ටික නෙමෙයිද කියලා බලන්න. මේ විදිහට මෙන්න මේ ප්‍රපංච ටික නැත්තම් හිතේ සිහි වෙන හොඳට ඕගලන්ට අත්විඳ හැකි මේ හිත උපදින්නෙම බාහිර කෙනෙක් සිහි කරගෙන. බාහිර කෙනෙකුට මෙහෙම කියන්න යන්න බෑ. බාහිර කෙනෙක් ආරම්භයක් කරන්නම මේ විදිහට හිතන්න කියන්න කරන්න කියලාමයි එන්නේ හිත. උපදින වාරයක් ගානේ නුවණ ගෙනියන්න සතිපට්ඨාන ඉගෙන ගත්තේ මේකට. සතිපට්ඨාන වැඩිවේ මේකට. මේ වැරද්දට ඉඩ තියන්න එපා, යන්න දෙන්න එපා. සතිපට්ඨානේ ටැඹකට කණුවකට උපමා කරමි කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ. අර සත්තු 6 දෙනෙකුගේ උපමාව පෙන්වුවේ මතකද? චප්පානක සූත්‍රේ අර නායයි මතක මේ බල්ලයි හිවලා මේ බල්ලයි නරියයි නායයි කිඹුලයි කුරුල්ලයි වඳුරයි සත්තු ටිකක් අරගෙන එකට ගැට ගහලා අතහැරියාම එක ඇද ඉඳලා බලවත් වුණාම ඒක ඇදගෙන යනවා වගේ පෙන්වන ලෝකේ මනස. ඊට පස්සේ ඒ කියන්නේ රූපයක් බලන්න තියෙන කරුණු ඔක්කොම රූපක් බලන්න හිතනවා, අහපු දේවල් සී වෙනවා, ගඳ සුවඳ සී වෙනවා, කයින් ලැබුව ස්පර්ශත් සී කර ඉන්නවා. යම් ආයතනයකට හේතු ටික ඔක්කොම සම්බන්ධ වෙනකොට ඒකට ටක් ගාලා අනුගත වෙනවා. හොඳට ටීවී එකකුත් තියෙනවා, ඉන්න පරිසරෙත් හම්බ වෙනකොටම ටක් ගාලා රූප පෙට්ටිය බලනවා. ඒ කියන්නේ ඔක්කොම සතු ටික මෙයා බලවත් ඉඳ ඔක්කොම ටික ඇදගෙන ගියා වගේ. දැන් සතිපට්ඨානය ටැඹකට කණුවකට උපමා කරමි කියලා කිව්වේ.
ගෙදර යන්න ඕනේ, අරහේ යන්න ඕනේ, අහවල් කෙනා බලන්න ඕනේ, අහවල් සංගීත සංදර්ශන අහන්න යන්න ඕනේ, අහවල් සෙන්ට් එක ගන්න යන්න ඕනේ, අහවල් කඩේට ගිහලා කෑම එකක් ගන්න යන්න ඕනේ, අහවල් ස්පර්ශය ලබන්න ඕනේ කියලා සිත සිහි කරන ගානේ සතිපට්ඨාන ටැඹකට කනුවකට උපමා කරුනේ නැහැ. එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ කියලා පෙන්නනවා, වළක්වනවා, යන්න දෙන්නේ සත්තු ඇදගෙන යන්න දැඟලුවට නැටි ටික එකතු කරලා ගැට ගහලා තින්නේ කොහෙද? ටැඹේ කනුනේ. ඒ හින්දා ඇදගෙන යන්න බෑ. සිහි වෙනවා මෙහෙම යන්න කියලා. සිහි කළාට නෑ එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ. ගියාම හම්බ වෙනවා මිසක තියනවා නෙමෙයිනේ. කඩේට කියලා ගත්තාම පටිව්‍යාපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන් හැදුණු සතර මහා ධාතු රාශි වෙච්ච තැනක වර්ණ සටහනක් ඇස් ඉදිරිපිට එනකොට කඩේ කියන හැඟීම නිමිත්ත පහළ වෙන්නේ තමා තුල කියන අදහස බලනවා. වෙනද කඩේ සිහි කළා හිතනකොටම ටංගල ගිහිල්ලා ඉවරයි. නැත්තම් යන්න පුළුවන්. දැන් අද අනිත් පැත්තට බලනවා. තාම හැංගීම යටින් යනවා මේක ගෙවෙන්න ඕනේ. මෙහෙම වළක්වන්න. කොහොම කරනකොට වැඩි දවස් යන්න ඕනේ. ඕගොල්ලන්ට දෙමන් සංජයක් හම්බ වෙනවා. කෙසේද යන විචිකිච්ඡා සැක සංකා දුරු කළා ඒකාන්ත වූ දර්ශනයකට ඕගොල්ලන් වෙනවා. ඒ කරන්න තියෙන එකම දේ සිහි වෙනකොට යන්න දෙන්න එපා බලක්වන්න. භාවනාව ගොඩාක් නැහැ. තේරුම් ගත්තොත් කිරිසප්පෙකුට පොඩි දරුවෙකුට හරි එක දේ තියෙන්නේ කරන්න. මේ ටික පැහැදිලි වුණොත් නිවන් දකින්න තැන දක්වාම ආශ්‍රයක්ෂය වෙන තැන දක්වාම එකම සිද්ධිය තියෙන්නේ. හිතේ මෝඩ අවිද්‍යාවෙන් ගත්ත නිමිති උපදිනවා අවිද්‍යා ප්‍රත්‍ය. එතකොට ඒ නිමිති වලට විද්‍යාවෙන් උත්තර දෙන්න. එච්චරයි. ඒකට අනුගත වෙලා කටයුතු කරන්න යන්න එපා. ඕක තමයි නිවන් දකින්නවා කියලා කිව්වේ, භාවනා කරනවා කියලා කිව්වේ. ඔය ටික අපි නොකරන්නේ නම් මොන්න තරම් ගැඹුරට දහම් කරුණු විමසුවත් පළක් තියෙදි කියලා බලන්න. නාම රූප නෙමෙයි, චිත්තක්ෂණ නෙමෙයි, චිත්ත වීති නෙමෙයි, මොන විදියට ඇහුවත් පළක් තියෙදි කියලා බලන්න. ඕව ඇහුවනම් ඇහුවේ, අහනවනම් අහන්නේ මොකටද? මේ තැනට එන්න. අද ඇයි මේ ලෝකේ මේ තරම් භාවනා ක්‍රමවල නානත්වයක් වෙලා? බුදුරජාණන් වහන්සේගේ කාලෙදී නිවන් මඟ එකයි කොතනින් කිව්වොත් කවුරු ඉගෙන ගත්තත් එක තැනකින් හැමෝම නිවන් දකිනවා. අද මේ ගුරුවරයා නාම රූප දෙක උගන්වන්නේ. හරි, යාගේ පරයය නාම රූප. මෙයා චිත්ත වීති උගන්වන්නේ. දැන් චිත්ත වීති උගන්වන කෙනා හරි, නාම රූප උගන්වන කෙනා වැරදි. දැන් ඒ දෙන්න ඔන්න දෙකක්. මෙයා උගන්වන වෙන එකක්. මෙයා අනිත්‍ය බලන්න, මෙයා දුක බලන්න, මෙයා අනාත්ම බලන්න. දැන් 1000ක් දෙනා ඉගෙන ගත්තොත් දෙන්නේ 1000ක්. මෙයා සංවේදීතාවය බලන්න, මෙයා වේදනාව ප්‍රකට කරගන්න. මේ කියලා එක ක්‍රම. දැන් ඒ හින්දා මේ ක්‍රමේ සංවේදීතාවය බලන කෙනා කැමති නැහැ මොකද වේදනාව ගැන බලන එකට. එයා කැමති නැහැ නාම රූප ගන්නන එකට. එයා කැමති නැහැ උදේවැය බලන එකට. එයා කැමති නැහැ මේ ආනාපාන සතිය. එයා කැමති නැහැ පිම්බීම. මෙහෙම එක ක්‍රම. නමුත් උත්තරයක් ආවොත් අපි මේ ඔක්කොම දේවල් කළේ හැමෝම නාම රූප ඉගෙන ගත්තා නම් එයා ප්‍රතිපදාව එකක් වෙන්න ඕන. මොකද නාම රූප ඉගෙන ගත්තේ හිතේ සිහි වෙනකොටම යන්න බෑ. නාම රූපයන්ගෙන් බලන මෙයා වළක්වන්න මෙයාට තියෙන්නේ. උදේවැය නම් ඉගෙන ගත්තේ හරි ඉගෙන ගත්තා. ලෝකේ සිහි කරනකොටම යන්න බෑ. උදේවැය සිහි කළා මෙතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ කියලා බලලා මෙතන සංසිඳවන්න ගත්තා. බලන්න මේ ඔක්කොම එක තැනකට එන්නේ නැති වේද කියලා. මුළු ලෝකෙම එකම නිවන් මාර්ගයකට එන්නේ නැති වේද කියලා ප්‍රතිපදා ගොඩක් තියෙයිද? කවුරු කළත් කලානම් කලේ මොකටද? අවිද්‍යාව නිරුද්ධෙන් සංකාර නිරුද්ධ කරන්න. එතකොට ඔයා නාම රූප යෝක හරි නෑ මේක වැරදි කියලා ඔහෙ ගහගන්න දෙයක් තියෙද? නෑ, තව කෙතට බහැලවත් නෑනේ. කෙතට බහින්න උදළු ආයුධ රැස් කරන එක නෙමෙයිද කලේ? යුද්ධයට යන්න ආයුධ මොහත් කරන එකෙන් මේ පුළුවන්ද යුද්ධ කරුවා කියලා මේ සතුටු වෙන්න? නාම රූප ඉගෙන ගත්ත කියන්නේ යුද්ධයට යන්න ආවි ආයුධ ලෑස්ති කරනවා වගේ. ස්කන්ධයෙන් උදේවැය ඉගෙන ගත්ත කියන්නේ යුද්ධයට යන්න ආවි ආයුධ ලෑස්ති කරනවා. අරයාගේ ආයුධ වලට වඩා මගේ ආයුධය බලවත්. එයාගේ ආයුධයට වඩා මගේ ආයුධය බලවත් කියලා මේ ආයුධ වල රණ්ඩු කරන තව යුද්ධයට ගිහිල්ලත් නැහැ. එතකොට නමුත් කවුරුත් යන්නේ එක යුද්ධයට නම් අවශ්‍ය කොයි ආයුධෙන් හරි යෝධේ තමහරම් පඤ්ඤාවුදෙන් මේ ප්‍රඥා ආයුධෙන් මාරයට පහර දෙනවා කියන කාරණාවයි කෙරෙන්න ඕනේ. ආයුධෙන් මොහත් කළා යුද්ධෙකුත් නැත මේක හොඳයි කියනවා. වැඩක් තියෙද? කඩුව හදාගෙන කඩුව හොඳයි මේක තමයි බලවත්.
කිනිස්සක් හදලා මේක හොඳයි මේක බලවත් කියයි. කෙනාගේ අතේ තියෙන ආයුධෙන් කෙනා කෑග් ගහන ඉන්න හොඳයි කියලා හතුරු ගහනවා මෙහෙ. යුද්ධ කළා නෑ කවුරුවත්. එතකොට අන්තිමට මේවා ඉගෙන ගත්තා නම් ඉගෙන ගත්තේ යුද්ධය කියන එකක් කරන්න නේද? කෙලස් යුද්ධයක් කරන්න. කෙලස් එක්ක. ඒ කියන්නේ එකම තැනකට එන්න ඕනේ මේ ප්‍රතිපදාවේ. ඒකයි මම මේ අද දේශනාව තවත් ඔය කියන ක්‍රම ඔක්කොටම කරන තව එක ක්‍රමයක් නෙමෙයි. මේ ඔක්කොම එකක් වෙන්න ඕනේ කියන එකක් පෙන්වන්නේ මම. මේ විදිහට කළා නම් වෙනස් වෙන්නේ. බුදුහාමුදුරන්ගේ කාලේදී ඇයි වෙනස් නොවි කවුරු කිව්වත් එක තැනකට ආවේ? කෙනෙක් සතර මහා ධාතුව ඇතිවීමත් නැතිවීමත් දැකලා දර්ශන විසුද්ධියට ආවා. පංච උපාදානස්කන්ධය ඇතිවීමත් නැතිවීමත් දැකලා දර්ශන විසුද්ධියට ආවා. ආයතනයන් ඇතිවීමත් නැතිවීමත් දැකලා දර්ශන විසුද්ධියට ආවා. දුක ඇතිවීමත් නැතිවීමත් දැකලා දර්ශන විසුද්ධියට ආවා. එකම තැනකට ආවහම ප්‍රතිපදාව එකයි. දැන් අද ආහාර පරියාමයෙන් ඉගෙන ගත්ත කෙනා කැමති නැහැ උදේවැය දකින්න පරියායට. එයා කැමති නැහැ සලායතනයන්ගේ ඇතිවීම නැතිවීම ගැන කිව්වොත්. මෙහෙම වෙන්නේ ඇයි කියන එක බලන්න. ඉතින් මම මේ කියන්නේ අද ඒ අතර තවත් එකක් කියන එක නන් නෙමෙයි. මේකේ ලොකු වෙනසක් තියෙන්නේ. මේ ශාසනයට අපි ආදරේ නම් අවශ්‍ය වෙන්නේ මොන හරි දෙයක් තවදුරටත් කියෝ ඉඳීම නෙමෙයි. මෙන්න මේ කාරණාව තේරුම් ගන්න කියන එක. පිරිසිදුවම චතුරාර්ය සත්‍ය අවබෝධයට තියෙන එකම මඟ මෙච්චරයි. මෙන්න මේ ටික බලන්න. ඒකට මම කියන්න ඕනේ නැහැ. ඕගොල්ලෝ අත්විඳින්න. ඕගොල්ලන්ට තේරෙනවා නම් ඕගොල්ලන්ගේ මනස මෝඩයි කියලා මනසේ තියෙන මෝඩකම අවිද්‍යාව ඉස්සලා තේරුණාට පස්සේ අවිද්‍යාව ගෙවා ගන්න. මට තාම පුළුවන්කම තියෙනවා බාහිරේ ඉන්න අම්මා තාත්තා ගැන හිතා ඉන්න නේද කියලා මගේ මෝඩකම මට තේරෙනවා. එහෙනම් මම මේ මෝඩකම ගෙවා ගන්න ඕනේ නේ. කොහොමද මම මෝඩකම ගෙවාගෙන ඒකට කරුණු මම ඉගෙන ගන්නෙ දැන්. මම බණ දහම් අහනවා හොයනවා කියලා කිව්වේ මොකටවත් නෙමෙයි. මගේ මෝඩකම ගෙවා ගන්න පුළුවන් සාක්ෂි මම හොයන්නේ. හරි. ඇස් ඉදිරිපිට එන රූප මොනවද? රූප වල ඇත්ත මොනවද? එතන තියෙන යථාර්ථය මොනවද? හොඳට ගවේෂණය කළා. උත්තරේ ගත්තා. දැන් වෙනද වගේ මට සිහි වෙනවා අම්මා. නැත්තම් තාත්තා, නැත්තම් යාළුවා, දරුවා. මම එකතු කරගත්ත රැස් කරගත්ත ආයුධ ටික පරිහරණයට ගන්නවා. නැත්තම් ඉගෙනගත්ත ක්‍රමවේද පරිහරණයට ගන්නවා. මොකද මේ ප්‍රපංච ටික එනකොටම මේක දුරු කරන්න අර ටිකේ මම බලනවා. අර ඉගෙනගත්ත ටික උදව් කරගෙන නෑ. එතන තියෙන්නේ මෙහෙම ඇත්තක් නේ. මම මෙහෙම සිහි කරද්දිත් එතන තියෙන්නේ ඇත්තක්. එහෙනම් අතීතයේදීත් මට මෙහෙම සිහි කරන්න පුළුවන් හැකියාව ඇති කරගත්ත තැනක තියෙන ඇත්ත මෙහෙමක නේද කියලා දෙපැත්තටම යනවා. යනකොට තමන්ගේ මනසේ මෝඩකම ටික හිඳෙනවා. මවගේ මෝඩකම අඩු වෙනවා කියන එක තමන්ටයි පේන්නේ. දැන් මෝඩකම නෑ කියන එකත් තමන්ටයි පේන්නේ. මේක තමන් තුල දැක තමන්ව ප්‍රත්‍යවේක්ෂා කර යන්න පුළුවන් ගමන. අපි මෙච්චර අනාත්මයි කියලා ලෝකේ අහලා තියෙන බුදුදහමෙන් කියලා තියෙන බණ දහම උගන්වලා තියෙන නාම රූප දෙකක් කුණු කොටස් ටිකක් කනබුන ආහාරයෙන් හැදිලා තියෙන. හරි ඇත්ත පෙන්වනවා. හරි. දැන් මට මෙතන ඉඳන් ඒ කෙනෙක් පුද්ගලයෙක් ගැන හොඳට හිතලා රාගය ඇති කරගන්න පුළුවන් නම් තරහ ඇති කරගන්න පුළුවන් නම් මට මාව ප්‍රත්‍යක්ෂයි මෝඩකම තියෙනවා කියලා. ඉගෙන ගත්ත අපිට හම්බ වෙන තැනක තියෙන ඇත්ත මේකයි කියලා. එහෙම ඇත්තක් තියෙන තැනක මට කෙනෙක් පුද්ගලෙක් හිතන්න පුළුවන්කම මගේ මනසේ තියෙයි. එහෙනම් මම මේ ඇත්ත දුක පිරිසිඳ දැකලා සමුදය දුරු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ ආපු ඇත්ත හොඳට බලලා මේ මෝඩකම ගෙවන්න ඕනේ මම. මේ එන මෝඩකම ඇතුලේ සිහි කෙරුවට වැඩක් නැහැ. එන මෝඩකම ඇතුලේ පුද්ගලෙක් කෙනෙක් නැහැ කියලා බැලුවට වැඩක් නැහැ. අර ඇත්ත බල මේ මෝඩකම ගෙවා ගන්න ඕනේ, ගෙවන්න ඕනේ. එහෙම කළොත් නොබෝ දවසකින් තමන්ගේ ආශ්‍රයක්ෂේත් වෙන තැනකට මනස ගන්න පුළුවන්. කිසිම ඇදහිීමක් ඕනේ. ශ්‍රද්ධාව මේ කාරණාව යම් කිසි කෙනෙකුට තේරුණොත් අමුතුවෙන් කමටහනක් ගන්නවා නැවත කමටහම් පිරිසිදු කරනවා කියන එකක්වත් නැහැ. කැලේකට ගියොත් ආශ්‍රයක්ෂය කරගෙන මගේ මනසේ සියලු ආශ්‍රය ධර්මිය ක්ෂයයි කියන තැනකින් තමන්වම දැකලා එන්න පුළුවන්. වෙන ක්‍රමයක් නැහැ. එකම න්‍යායය තියෙනවා. එතකොට මේ චක්‍රේ නතර වෙන්නේ අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධා. මට මේ ස්පර්ශ ආයතන 6 ඇත්ත දැකලා මේ හිතනවා කියනවා කරනවා කියන gati ටික නිරුද්ධ වුණොත් තමයි
බලන් අහන්න කියලා මම ආයෙත් ඇහැ හදාගන්න නැත්තේ. මේ නිමිති සිහි කරගෙන යන්න නෑ. පුරාණ කර්මයට හටගත්ත ආයතන ටික නිසා එනවා. රූපාදී අරමුණ ඇස් ඉදිරි පිටට. නමුත් ඒකෙන් ප්‍රපංච කොට නගාගෙන ආයෙත් රූප බලන්න යනවා කියලා එකක් තමන් කරන්නේ ජාතිය නිරුද්ධ වෙනවා. ඉපදීම නතර වෙනවා. අද මට පුළුවන් නම් බාහිර දෙයක් සිහි කළා යන්න ඒ කියන්නේ මම ඉපදීමයි හදාගත්තේ. නැවත අම්මා බලන්න මේ නිමිත්ත අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්ත සංඛාර නිමිත්ත. අම්මා කියන අදහස. එතකොට මේ නිමිත්ත මොකද කරන්නේ? සංඛාර නිමිත්ත මොකද කරන්නේ? මම නාම ධර්ම ඔක්කාන්ති නාම රූපං කියලා කියන්නේ නාම ධර්ම අරමුණ කිරීම වශයෙන් මේ සිත කයට බහලනවා. බහලලා ඇහැ හදා ගන්නවා. ජාතිය මොකද්ද? ආයතනනම් පටිලාභු ඔක්කාන්ති නාම රූපං තේසන් සත්තනං තම්මි තම්මි සත්තනිකයි ජාති සංජාති ඔක්කාන්ති කන්දානම් පාතු බව ආයතනම් පටිලාභ අයං උච්චති ජාති. මේ ඔක්කාන්ති නාම රූපං නාම ධර්ම අරුණු කළ සිත ආයතනට බැසගෙන මේ ආයතන ටික හදාගෙන මේ ස්කන්ධ ටික උපද්දවා ගත්ත මොන් ආයත උපන්න උනම ඒද උපන්න කියන තැන නම් මේක හම්බුන්නේ නැහැ. පරමාර්ථ ධර්මයක් tie වර්ණ සටහනක් ඇස් ඉදිරිපිටට එනවා. ඇත්ත ආයෙත් දුක්ඛ අඥාන දුක පිරිසිදුන අම්මානේ කියන හැඟීම් ටික යොදා ගන්න. ආයෙත් උපදිනවා. ඔය චක්‍රය තමයි හැමදාම පටිච්චසමුප්පාදේ කියන්නේ මේ ආය සිද්ධියක් ගානේ ඕක. එතකොට මට පුළුවන් නම් දැන් ප්‍රපංච කොට නගා ගන්න නැතුව ඉන්න ප්‍රපංච කොට නගා ගන්න නැතුව ඉන්නවා කියන එක නෙවෙයි. හැබැයි එක දෙයක් මතක තබා ගන්නවා. මේ පේන රූපයට ප්‍රතිචාර නොදක්වා ඉන්නව හෝ දක්වා ඉන්නවා කියන තැනකින් නෙමෙයි භාවනා කරනවා මග කියන්නේ. ඒ කියන්නේ දැන් මේ ප්‍රපංච නැත්තම් මේ රූපය ආරම්භය අපිට නිමිත්තක් තියෙනවනේ. නිමිත්තක් ඇති වෙනවනේ. ඒ නිමිත්ත ඇති වෙන්නේ මොකටද කොහොමද කියලා දන්නවද? මේ පෙනෙන රූප ආයතනයේ ඕගොල්ලෝ ප්‍රතිචාරයක් දක්වන හෝ නොදක්වන තාක් මේ ඉදිරි පිටට එන රූපයට ඕගොල්ලෝ ප්‍රතිචාර දක්වනවා නම් හෝ නොදක්වනවා නම් ප්‍රතිචාරයක් දක්වනවටත් වඩා බලගත් වැරද්දක් නොදක්වන එක. ඒකටත් වඩා සසංකාරිකයි දරුණුයි. මම ඔයගොල්ලන්ට උපමාවක් කියන්නම් ඕනනම් අපේ සේනාසනේ ස්වාමීන් වහන්සේ නමක් දවසක් ඇත්තටම විස නැහැ සර්පෙක් කාලා ඒ ස්වාමීන් වහන්සේත් එක්කගෙන මම ගියා ඉස්පිරිතාලේ සන්තසිල් හම්බුනගර ගියාම ඒ වාට්ටුවේ සර්පය කාලා ගෙනාපු කීප දෙනෙක් ඉන්නවා. එක මිනිස්සෙක් කෑ ගහනවා හුත්තටම කෑ ගහ හරි අමාරුයි. පපුව අල්ලගෙන කෑ ගහනවා ලේත් යනවා පොළඟේ කාලා ගෙනල්ලා. තව මිනිස්සෙක් ඉන්නවා කිසිම හැලවුල්මක් නැහැ සද්දයක් නැහැ නිහඬවම ඉන්නවා. දොස්තර මහත්තුරු නර්ස් නෝනලා ඔක්කොම ටික අර කෑ ගහන මිනිස්සු දිහා බලන්නේවත් නැහැ. අර නිහඬව ඉන්න මිනිස්සයා ගාව වට වෙලා ඔක්කොම බැලුම් අරගෙන කටට තියලා ඔබනවා මෙව කරනවා ඒක මං කෝ අච්චර අමාරු අර ලෙඩා ගැන ඇයි බලන්නේ නැතුව මේ අමාරුවක් නැතුව ඉන්න කෙනා කියලා. එතකොට කියනවා අරයා කෑ ගහන්නේ එයාට ප්‍රතිචාරයක් දක්වන්න පුළුවන් මට්ටමේ අවදියෙන් ඉන්නේ සිහියෙන් ඉන්නේ කියනවා. මෙයා විස කොච්චර උග්‍රද කියනවනම් ප්‍රතිචාරයක් දක්වන්න බැරි මට්ටමටපත් වෙලා. එතකොට ලෙඩාගේ බලවත්ම ලෙඩා කවුද? ප්‍රතිචාර දක්වන කෙනාද නොදක්වන කෙනාද? නොදක්වන කෙනා. ඒ වගේ මේ පේන රූපායතනය කොච්චර තදින්ද කියනවනම් මේ රූපායතනය යාට කොච්චර ඇත්ත වෙලා කියනවනම් ප්‍රතිචාර නොදක්වන තැන දක්ව බල තද කළා යා. ප්‍රතිචාර දක්වන කෙනාට රූපය ඇත්ත වෙලා මෙහි ප්‍රතිචාරයක් නොදක්වන්න ඕනේ කියන ක්‍රම ඇති කරලා තියෙන මේ රූපායතනෙ. කොහොමද අපි ඉන්නේ මේ පෙනෙන රූපයට ප්‍රතිචාරයක් දක්වන්නෙත් හෝ නොදක්වන්නෙත් නැතුව? ඔන්නෝකට තමයි සංයුත්ත නිකායේ චේතන සූත්‍රය කියන්නේ. ඕකට උත්තර දෙන්න පුළුවන් එකම කෙනයි. චතුරාර්ය සත්‍ය තේරෙන කෙනෙකුට ඇරෙන්න වෙන කාටවත් බැරි. මේ පේන රූපායතනයට උත්තර ප්‍රතිචාර දක්වුවොත් හෝ ප්‍රතිචාර නොදක්වන තාක් මනසේ කර්ම නිමිති පිහිටනවාමයි.
ඒ කියන්නේ මේ ඇහැ රූපේ චක්කු විඥානය කියන තුන් දෙනා නිරුද්ධ වුණාම මේ සටහනම මේ සිකින නිමිති හිතේ තියෙයි. මොකද මේ නිමිති හිටින විදිහටයි මම මේ ඇහැ රූප චක්කු විඥානය පරිහරණය කළේ. මේ නිමිත්ත නැති වෙන්න නම් අවිද්‍යාව නැති වෙන්න ඕනේ. ඒ කියන්නේ කොහොමද? ප්‍රතිචාර දක්වනෝ හෝ නොදක්වනෝ කියන එකෙන් අයින් වෙන්න ඕනේ. කොහොමද කරන්නේ? අන්න එතනයි වටින්නේ අපිට කළු මට්ටමට ඕනම කෙනෙකුට මනසේ ප්‍රපංච පේන ආයතනය අනාත්මයි. නමුත් මනසේ ප්‍රපංච ඇති වෙන්නේ කියන ටික ඕන කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් මේකේ සැබෑ ස්වභාවයෙන් ඔබට ගියාම නිමිති නැත්තම් කෙලෙස් නිමිති නොහිටින විදිහට ආයතන පරිහරණය කරන්නේ කොහොමද? කියන ටික ඔන්න ඔය ක්‍රමයේ තමයි සරියුත් මහ රහතන් වහන්සේ අනේ පිළිසිටුමාට කියලා දෙන්නේ. ගැහැවිය ඔබගේ විඥාණයට ඇහැ ඇසුරු වෙන්න දෙන්න එපා, රූපය ඇසුරු වෙන්න දෙන්න එපා, චක්කු විඥානය ඇසුරු වෙන්න දෙන්න එපා. ඔබට ඇහැ නිස්සය නොවේවා, රූපය නිස්සය නොවේවා, චක්කු විඥානය නිස්සය නොවේවා. ඇහැ උපාදාන කරන්න එපා, රූපය උපාදාන කරන්න එපා, චක්කු විඥානය උපාදාන කරන්න එපා කියලා කියන්නේ ආයතන හයටම. මේ හිතට ඇහැ රූප චක්කු විඥානය කියන එක නිස්ක්‍රිය වෙන්න, උපාදාන වෙන්න, ඇසුරු වෙන්න නොදෙන්න ඕනේ. උපාදාන වෙන්න, ඇසුරු වෙන්න ක්‍රම දෙකක් මේ පේන දෙයට ප්‍රතිචාරයක් දැක්වීමෙන් හා නොදැක්වීමෙන්. යම් වෙලාවක දුක පිරිසිඳ දක්කොත් දකින්න කෙනාට විතරයි පේන්නේ සමුදය දුක්ඛ සත්‍යයට අයිති නැහැ කියන එක. දුක්ඛ සමුදයට අයිති නැහැ කියන එක. ඒකයි මම කිව්වේ ප්‍රපංච නිමිත්ත තුල සමුදය සත්‍ය තුල දුක්ඛ සත්‍ය හොයන්න යන්න එපා කියලා. අවබෝධ වෙන්නේ නැහැ කියලා. මම ඔයක තේරුම් කරලා දෙන්නම් ඔයගොල්ලන්ට. සැබෑවටම ඇහැ අනාත්මයි, රූපය අනාත්මයි කියන එකේ සැබෑම අර්ථය මෙන්න මෙතන. ඒ කියන්නේ මේ පෙනෙන රූපායතනය ආරම්භය අපිට කිසිදු බලපෑමක් කරන්න බෑ. ඇහැයි රූපය දෙක පුරාණ කර්ම එතන ඉවරයි. දැන් හිතන කියන කරන යමක් තියෙන මේ ඔක්කොම නව කර්මයි. මේ ඔක්කොම නව කර්ම. මේ නව කර්ම පුරාණ කර්මය හා ඝටිත වෙලා නැහැ කවදාවත්. සම්බන්ධ වෙලා නැහැ. පිනෙන එක ස්පර්ශාන්තය, හිතන කියන කරන එක ස්පර්ශ සමුදයන්තය. මේක දෙක සම්පූර්ණ මෙතරයි. මේ දෙක කවදාවත් එකට සම්මිශ්‍ර වෙන්නේ නැහැ. එතකොට අපිට අවුව තියෙන වෙලාවක හිටගත්තොත් ඉර තියෙන්නේ නැගෙනහිර පැත්තේ නම් අපේ ඡායාව බස්නාහිර පැත්තට පතිත වෙලා තියෙයි අපිට පේනවා ඒක. අවුව තියෙන වෙලාවක ඉර තියෙන්නේ නැගෙනහිර පැත්තේ නම් අපි හිටගෙනනකොට අපේ ඡායාව බස්නාහිර පැත්තේ පතිත වෙලා තියෙයි අපිට ඒක පේන්නේ. ඉර බැහැගෙන යන වෙලාවක වුණොත් ඉර බස්නාහිර පැත්තේ නම් තියෙන්නේ අපි හිටගෙනනකොට අපේ ඡායාව නැගෙනහිර පැත්තට පතිත වෙලා තියෙයි අපිට ඒක පේන්නේ. නමුත් යම් වෙලාවකදී ඉර තමන් කෙලින්ම පිහිටලා තමන්ගේ ඡායාව තමන්ටම වැහිලා නම් තමන් ඒක උඩ නම් හිටගෙන ඉන්නේ. ඒක අපිට ප්‍රකට නැහැ. ඒ වගේ මේ පෙනෙන නිමිත්ත නිරුද්ධ වෙච්ච අතීතයෙන් නම් අරමුණු කරනකොට මට පෙනෙනවා ඒක. නිරුද්ධ වෙච්ච අතීතයෙන් මේක හිතේ ඇති වෙච්ච නිමිත්තක් නේ කියලා පෙනේ. අනිත් පැත්තටන් තියෙන නූපන්න පැත්ත නම් මේසේ බලන්න ඕනේ කියලා තාම මම කාමරේ ඉඳගෙන මේසේ සිහි කළොත් මේක දැකපු එකයි කියලා සිහි වෙයි බලන්න යන්න ඕනේ කියනකොට දැන් මේ හිතේ තියෙන නිමිත්තක් නේ කියලාත් පෙනේ. ඒකට වෙයි. නමුත් මේ පේනවත් එක්කම අපි චක්කු විඥාන මට්ටමේ පෙනෙනකොට මනෝ විඥාන මට්ටමින් ඔය විදිහම නිමිත්තක් අල්ලගෙන දැන් ඒ නිමිත්තමයි මේ වර්තමානයේ ඇතුළු කරන්නේ. මම හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ මේ නිමිත්ත එක්ක. මෙහෙම නිමිත්ත එක්ක හිතද්දි කියද්දි කරද්දිත් පෙනෙන රූපායතනය මිදිලා මගේ සිතින් කියින් වලින් මම ප්‍රතිචාරයක් දක්වනෝ හෝ නොදක්වනෝ කියන කාරණාව කරන්නේ මේ නිමිත්තටයි කියලා මම දැක්කොත් එයා දන්නවා රූපායතනයේ ප්‍රතිචාර දක්වන්නත් බෑ නොදක්වන්නත් බෑ කියලා. තේරුම් ගන්නේ. ඒක හරියම සියුම් සිද්ධියක්. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. අනුක්‍රමයෙන් කරගෙන යන්න ඔය අවිද්‍යාව විතරක් තේරුණා නම් ඇති.
ඔය මේ මට්ටමට එනකොට ඔයගොල්ලන්ට මේ මස් වැදෙල්ල අයින් කරන මට්ටමට එනකන් ඉන්නේ. අර හුඹාහාරගෙන යනකොට මස් ලොඹුවක් මස් වැදෙල්ලක් හම්බ වෙන්නේ. ඒ මට්ටමේදී ඒ කියන්නේ පංචකාමයේම සම්පූර්ණ අතහැරෙන මට්ටමට එනකොට. දැන් අපිට උනත් හේුණට පිට හිටින්න බෑ. නමුත් හොඳටම දන්නවා එක කාරණාවක්. චේතනහං භික්ඛවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. මහණෙනි චේතනාව මම කර්මයයි කියලා කියනවා. සිතින්ම හිතලයි කෙනෙක් නැවත නැවත හිතන්නේ, සිතින්ම හිතලයි කියන්නේ, සිතින්ම හිතලයි කරන්නේ. එතකොට මට හිතන්න කියන්න කරන්න පුළුවන්කම තියෙන්නේ මගේ මනසම චේතනාව මුල් කරගෙනයි නම් මේ ඇස් ඉදිරි පිටට ආව රූපයක් මගේ චේතනාව තමයි මොකද්ද? මේ රූපය මේසයක් කියන චේතනාවෙන් මේ රූප නිමිත්ත උපද්දගෙන ඉන්නේ මම. දැන් මේසයක් කියන මේ චේතනාව මුල් කාරණාව කරගෙනමයි මම හිතන්නේ, මම කියන්නේ, මම කරන්නේ. ඒ මම හිතද්දි කියද්දි කරද්දි ඇහැ රූප චක්කු විඥානයේ මගේ සියලුම ක්‍රියාකාරකම් ටිකෙන් මුක්තයි, මිදිලා. මට පෙනෙන රූප ආයතනයේ ආරම්භය ප්‍රතිචාරය දක්වන්නත් බෑ, නොදක්වන්නත් බෑ. දක්වනවා කියන එකක්වත් නොදක්වනවා කියන එකක්වත් වෙන්නේ නැහැ. රූප ආයතනය ගැන කතාවක්වත් මට කරන්න බෑ. දිත්තේ දිත්ත මත පෙනෙනවා කියන සිද්ධියක් විතරයි යාට කරන්න පුළුවන්. මම හැම වෙලාවෙම හිතන්නේ කියන්නේ කරන්නේ මේ පෙනෙන නිමිත්ත ආරම්භය. අපි මේ සිද්ධියම ගමු. මම මෙච්චර කාලයක් ගොඩාක් කල් බණ කිව්වේ අහගෙන ඉන්න පිරිසට. ඕගොල්ලෝ බණ මං කියන බණ අහගෙන ඉන්නව වෙන්නේ නැති. නමුත් මෙතන තියෙන සැබෑම ඇත්ත මොකද්ද කියලා දන්නවද? මේ රූප නිමිත්ත අරගෙන මේ පිරිසක් බණ අහනවා කියන නිමිත්තක් මම හදාගෙන ඒ නිමිත්ත නිසා මං වචන පිට කරන්නේ. මගේ චේතනාවයි මේ කට්ටියක් බණ අහනවා කියලා මෙතන හදාගත්ත චේතනාවයි මේ වාචී සංඛාරය කියන එක වෙන්න හේතුව. එහෙමනේ අපි හිතාගෙන ඉන්නවා ඒක නොදන්නා ලෝකයා හිතාගෙන මේ ඉන්න පිරිසකට කියනවා කියලා. මේ රූප නිමිත්ත හිතෙන්ම ඕගොල්ලෝ අරගෙන ඒ නිමිත්ත දිහා බලාගෙන බණ අහනවා කියන කමින් ඒ චේතනාව නිසා කන හදාගෙන ඔය ඉන්නේ. අපිට හිතෙන්නේ මෙහි ඉන්න කෙනාගෙන් බණ අහනවා කියන වගේ පෙන්වන්නේ. උඩින් පෙන්වන්නේ කෙලස් ගන්න දෙනවා. උඩින් පෙන්වන්නේ බණ කියනවා බණ අහනවා කියන තැනක. නමුත් යථාර්ථයේ තියෙන්නේ කෙනා තුලයි සක්‍රිය ලෝකේ. තේරෙනවද කියන එක? එතකොට කිසිම වෙලාවක තව පිරිසකට බණ කියලා හෝ තව කාගෙන් බණ අහලා කියන එකක් නැහැ. මනසින් මනසේ ප්‍රවේශනයක් තියෙන්නේ. මේක ධර්මතාවයක් තියෙන්නේ. පුද්ගල සත්ව භාවයෙන් තොර ධර්මතාවයක පැවැත්මක් අපේ මේ මනස තුල සිද්ධ වෙන වේගවත් ක්‍රියාවලියක් තියෙනවා. ඒකයි මට වචන කතා කරන්න බෑ කවදාවත් රූපපච්චය සංඛාරා සද්දපච්චය සංඛාරා කියලා කොහොමද තියෙද? අවිද්‍යාපච්චය සංඛාරා නැත්නම් චේතනාව සිතින් කින් කරන්න මුල් වෙලා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. මිසක රූපය සිතින් කින් කරන්න මුල් වෙලා සද්දය සිතින් කින් කරන්න මුල් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙද? නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? චේතනාවයි සිතින් කින් කරන්න මුල් වෙන්නේ. චේතනාව කොහෙද තියෙන්නේ? මගේ මනසේ. මේ පිරිස දැන් බණ අහනවා කියන චේතනාවෙන් යුක්ත නිමිත්තක් මගේ මනසේ හදාගෙන ඒ නිසා මේ වචන පැහැදිලි කරනවා. මේ සිද්ධිය දකිනකොටම මේ වචනයයි දේශනාවයි මේ නිමිත්තයි ඔක්කොම මන් තුල වෙනකොටම මේ පේන සිද්ධිය මට නිර්මාණය කළ තියෙන අදි ශුන්‍යතාවය. අනිමිත්ත ශුන්‍යත අපනිහිත කියලා කියන්නේ ඇස් ඉදිරිපිට හම්බ වෙන ආයතනයන්ගේ සැබෑම ස්වභාවයට. ඒ චේත විමුක්තිය කුමකටද? නිවනට. මෙහෙම යමක් සිහි කරගද්දිත් ඒ නිමිත්ත ඇති කරගන්න හේතු වෙන ආයතන නිරුද්ධයි කියලා නිවන නිමිත්තකට තියලා බලන්න පුළුවන් තාක් ශේක විමුක්තියක් කියලා කියනවා. යම් කිසි කෙනෙකුගේ මනසේ ආශ්‍රව සම්පූර්ණයෙන්ම දුරු වුණාට පස්සේ නිරුද්ධ වෙච්ච ආයතන නිරුද්ධයි කියලා නිරෝධය එළඹ සිටියි.
ඒකට කියන සලායතන නිරෝධය කියලා. සලායතන නිරෝධය සාක්ෂාත් කරන්න නම් අනිමිත්ත අපනිත ශුන්්‍යත කියන මෙන්න මේ සමාපත්තියට සමාපත්තිය පුදවා ගන්න ඕනේ. ඒ කියන්නේ සංකත පරමාර්ථ ධාතුවට හිත තැබල තමයි අසංකත පරමාර්ථ දබන්න වෙන්නේ. සංකත පරමාර්ථ සත්‍යය කියලා අපි කතා කරන තැනක සැබෑ තත්වයට තමයි ওই ශුන්්‍යත අනිමිත්ත අපනිත කියලා කියන්නේ. මේ වර්ණ සටහන තුල ප්‍රාර්ථනා කරන්න දෙයක්, ඒ වගේම නිමිති කිසිම දෙයක්, ඒ වගේම සත්පුද්ගල ආත්ම භාවයෙන් යුක්ත කිසිම දෙයක් මේ තුල නැහැ. මේ රූප නිමිත්ත සත්පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි, ප්‍රාර්ථනීය වස්තුන්ගෙන් ශුන්‍යයි, රාග දේශ මොහ නිමිත්තන්ගෙන් ශුන්‍යයි. මගේ මනසේ ඇති වෙන හිතන්න රාග සහගතව, ද්වේෂ සහගතව, මෝහ සහගතව හිතන්න කියන්න කරන්න පුළුවන් මේ නිමිති ටිකට තමයි සමුදය සත්‍ය කියලා කිව්වේ. රාගක්ඛයෝ, දේශක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බාන. සමුදය දුරු කිරීම නිවනයි කියපේකට තව වචනයක් තමයි රාගක්ඛයෝ, දේශක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බාන කියලා කිව්වේ. ඉතින් මේ හැම තැනකින්ම කිව්වේ ලෝකයේ ඇත්ත සහ අපි තුල ප්‍රපංච ගොඩනගාගෙන හදාගත්ත ලෝකයක් ගැන. මේ කතා කරපු දෙයට වඩා වටින්නේම මේකට යන ප්‍රතිපදාව. අර මං කිය ප්‍රතිපදාවේ අපි නිකමට කියමු ඔය දුර ඈත විදින කාලතුවක්කු තියෙන්නේ වෙඩි තියෙන. ඒ කාලතුවක්කුවේ ආරම්භ තැන